ආදරණීය සහෝදරවරු සියලු දෙනාටම අපේ විශ්වවිද්‍යාල ගීතය තුල මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියනවා අයුක්තියේදී විවාදශීලී අසත්‍යයේදී විචාරශීලී වියත් සභාමැද සමාජශීලී වියතුන් වී දය පොබයව කියලා. එතකොට ඒ වචනවල අර්ථයන් කොච්චරක් දුරට අපාතින් ඉටු වෙනවද කියලා මේ ශාලාවේ තියෙන හිස් අසුන් අපිට සාක්ෂි දෙනවා ඇති. අපිට අවශ්‍ය වෙන්නේ මේ බුද්ධිමය සංවාදවලට තෝතැන්නක් වෙච්ච සරසවියක් බිහි කර ගැනීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් තමයි සියලුම පීඨවල අපේ සහෝදර ශිෂ්‍යයන් එක්කහුව වෙලා අපිට පුළුවන් උනේ චින්තන සංසන්දය කියලා පොඩි සංවිධානයක් පිහිටව ගන්න. මේ අපේ සංවිධානය විසින් සංවිධානය කරන පළමු සංවාදය. ඒ සඳහා අපිට ඊටමත් වැදගත් මාතෘකාවක් කියලා හිතුණා ජාතිකවාදය සහ ජාතිවාදය කියන සංකල්පයන් සංවාදයට බඳුන් කිරීම. අපි දන්නවා ජාතික රාජ්‍යයන් හැටියට ලෝකයේ තුල නැගී හිටියා බොහෝ රටවල්. නමුත් අපිට අද වෙනකන් බැරි වෙලා තියෙනවා එක ජාතියක් හැටියට හිතන මිනිසුන් පිරිසක් මේ රටේ බිහි කරගන්න. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරා යුතුයකම සංවාද කවේ සභාපති ගිවිඳු කුමාරතුංග මහත්මයාටත් ඒ වගේම කොළඹ සරසවියේ ඉතිහාස අධ්‍යයනාංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයාටත් අපි අහලා තියෙන විදිහට උන් දෙදෙනාම එක්තරා යුගයක මුළු සමාජයේම අඳුරෙන් බීතියෙන් වෙලාගත් එක්තරා යුගයක උන් දෙදෙනාම මතවාද දෙකකින් කොන් දෙකකින් සක්‍රීය වශයෙන් ඒ සිද්ධාමයන් වලට මුහුණ දීපු සහ ඒ සිද්ධාමයන් අත්විඳපු මිනිසුන්. ඔවුන් එදා ඉඳන් අද දක්වාම ඒ ඔවුන්ගේ බුද්ධිමය සංවාද ඊටමත් සංවාදශීලී අඩියකින් පවත්වාගෙන යනවා. කිසිම වෙලාවක වචන වලින් එහාට ගිහිපු ප්‍රචණ්ඩත්වයක් කරා ඒ සංවාදයන් ගෙනියන්නේ නැතුව. ඉතින් අපිටත් අපේක්ෂා කරන්නේ අන්න ඒ වගේ සරසවියක් මේක බිහි කරගන්න එක. අපිටත් අවශ්‍යයි එක මතවාදයකට යටත් වෙන්නේ නැතුව මතවාද කිහිපයක් ඉඳන් බුද්ධිමය වශයෙන් සංවාද කරන පිරිසක් අපිට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි අපේ මේ ව්‍යායාමය මෙතෙන්ට අවිල්ලා ඉන්න සහෘද හිතවතුන්ට ආදරණීය සහෝදරවරුන්ට වගේම අපේ මහා සංඝරත්නයට ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට වගේම අපේ සංවාද මණ්ඩපයට එන අපේ විද්වතුන්ටත් අපි තාමත් ගෞරවය ප්‍රණාමය කරනවා. මොකද මේ වගේ දෙයකට අද සම්බන්ධ වීම සම්බන්ධයෙන් මේ වගේ අපේ මාධ්‍ය හිතවතුන්ටත් අපි ඊටමත් ආචාර සම්පන්නව ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවදුරටත් පමා නොකර පටන් ගනිමු අපේ සංවාදය. අපේ සංවාදයේ අද බඳුන් වෙන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය. ඒ සංවාදයේ මෙහෙවයි චාපා බණ්ඩාර මහත්මයා මාධ්‍ය වල ඔබට දක්නට ලැබෙන ඊටමත් සංවාදශීලී පුද්ගලයෙක් හැටියට අපි අඳුරගත්ත කෙනෙක්. ඉතින් මම ඔය තුන් දෙනාට ඊටම ගෞරවයෙන් ආදරය කරනවා සංවාද මණ්ඩපයට එන්න අපිට සංවාද ඉදිරියට කරගෙන යන්න ඉද ප්‍රස්තාව සලසා දෙන්න. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ලෝකේ අපරාධ වැඩි වෙන්නේ උගත්තු නිහඬ වෙනකොට. ලෝකේ සමාජ අසාධාරණ වැඩි වෙන්නේ බුද්ධිමතුන් නිහඬ වෙනකොට. ලෝකේ අයහපතනක් බවට පත් වෙන්නේ කලාකරුවන් බංකොලොත් වෙනකොට. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය චින්තන සංසදයේ නමින් මෙහිම ගොනුවක් හදාගෙන අඩුම තරමේ ටික දෙනෙක් එක්ක හරි සංවාදයක් පටන් ගන්න එක ජනමාධ්‍යකරුවෙක් හැටියට දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මට බලාපොරොත්තු සහගත තත්වයක්. හැමදෙනාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ චින්තන සංසදයේ බලාපොරොත්තු වෙන මාතෘකාව ටිකක් සංකීර්ණයි. ජාතිවාදය, ජාතිකවාදය. ඊ타මත්ම ඓතිහාසික, ඊ타මත්ම සංකීර්ණ දේශපාලන තේමා දෙකක්. ගෙවිඳු කුමාරතුංග, නිර්මාල් රංජිත් දේවසිරි මම අලුතෙන් ඔබට හඳුන්වා දෙන්න ඕනේ. ඔවුන් දෙදෙනා සංවාදශීලී විදියට මේ සංවාදය ඉස්සරහට ගෙනියනවා. අවශ්‍ය තැන්වලදී මම මැදිහත් වෙනවා. මතක් කරන්නම් අපේ තේමාව කොටස් 4කට වෙන් කරගෙන යන විදිය. ඔවුන් යෝජනා කරන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය කියන්නේ එකක්ද දෙකක්ද? ඊළඟට ඔවුන් සාකච්ඡා කරන්න ඔබට යෝජනා කරනවා මේ වෙනකොට ලෝකයේ පුරාම තිබෙන එකම ගෝලීය
ධනවාදී ආර්ථික ක්‍රමයක් අපි කියනවා ගෝලීයකරණය කියලා. 18 වෙනි සියවස වෙනකොට ලෝකයේ තිබුණේ භූමිය කේන්ද්‍ර කරගත්ත වෙනම ජාතික රාජ්‍යවල හැඩතල ලෝකේ පුරාම. ඒතකොට වෙන වෙන සංස්කෘතික අනන්‍යතා තිබුණා. වෙන වෙන හැඩතල ඒ රටවල තිබුණා. දැන් එකම යායකට ලෝකයේ පරිවර්තනය වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ අර්බුදයක්ද යහපත් තත්වයක්ද එහෙම නැත්නම් ඒ කුමක්ද කියන සාකච්ඡාව. ඊළඟට ලංකාවට එකම ජාතියක් හැටියට ලෝක අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන්ද බැරිද? බැරි නම් ඒ ඇයි? පුළුවන් නම් ඒ කොහොමද? හතරවෙනි තත්වයේ වුන් සාකච්ඡාවට ගන්න අලුත් සමාජ ක්‍රමයක් සඳහා මේ රටේ සිංහල සංස්කෘතික උරුමයක් තියෙන එවැනි ජන්මයක් තිබෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද්ද කරන්න පුළුවන්? ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? මේ තමයි චින්තන සංසදයේ ඔබට යෝජනා කරන තේමාවේ අනු තේමාවන් කොටස්. අපි මේ කතාව පටන් ගමු මේ විදිහට. මුලින්ම අපේ ආරාධිත කතිකයන් දෙන්න විනාඩි 10ක සමාන වේලාවක් අරගෙන තමන්ගේ අදහස් ඉදිරිපත් කරයි. ඊට පස්සේ මම කැමති කෙටි වේලාවක් ඔබ සමග ප්‍රශ්න සහ පිළිතුරු වලට යන්න. ඔබට අවශ්‍ය දේවල් ඔබ සටහන් කරගන්න. අපි මොනවා කතා කරුවොත් 8:45 වෙනකොට අපි විසිර යනවා. කාලය ගැනත් ඔබට මතක් කරනවා. ඊ타මත්ම වැදගත්, ඊ타මත්ම අත්‍යවශ්‍ය, අතිශය අවශ්‍ය මොහොතක් මේ මොහොත. ජංගම දුරකථන නිවා දමලා එහෙම නැත්නම් සයිලන්ට් මෝඩ් එකට දාලා අපිත් එක්ක ඊටාම සජීව විදියට සම්බන්ධ වෙන්න. ටික දෙනෙක් වුණත් ඔබ මහා ජවයක් ඔබ තුල මට පේනවා. මම ආරාධනා කරනවා මුලින්ම ගෙවිඳු කුමාරතුංගට තමන්ගේ අදහස් විනාඩි 10කට ගොනු කරලා ඔබත් එක්ක සංවාදේ පටන් ගන්න කියලා. ගෙවිඳු. ගෞරවනීය සංඝරත්නයේ ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මුලින්ම මං හිතුවා මේ සංසදයේ ඔබ සියලු දෙනාටත් එහි නියමුවන්ටත් එක්කම මෙවැනි සංවාදයක් විශ්වවිද්‍යාලවල ආරම්භ කිරීම සඳහා අද මෙතෙන්ට පැමිණි තරුණ විද්‍යාර්ථීන් වන ඔබ සැමට අපගේ කෘතඥතාව පළ කිරීම පළවෙනිම මගේ යුතුකමක් කියලා. එක්කම මෙතන ඉදියට චාපටත් එක්කම ආචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහතාටත් මම මගේ කෘතඥතාව පුද කරන්න කැමතියි. දැන් අපි ජාතිකවාදය හා ජාතිවාදය කියන දැන් චාපා ඒ යොමු කරපු ප්‍රශ්නේ ගැන කල්පනා කරොත් එහෙම මම කැමති ඒ හා සම්බන්ධ උපුටනයන් දෙකකින් මගේ අදහස් දැක්වීම ආරම්භ කරන්න. මේ පළවෙනි උපුටනය චීනය තමන්ගේ يعني චීනයේ ජනතාව නැත්නම් චීනය නිදහස් කර ගැනීම සඳහා අරගලයක සිටින අතර චීනයේ ජනතාව අධිරාජ්‍යවාදී බලවේග වලින් සූරා කෑම මුදා ගැනීමට උත්සාහ කරන අතර චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රසිද්ධ කළ ජනතා ආයාචනයකින් ස්වාධීන වූද නිදහස් වූද සන්තුෂ්ටිමත් වූද නව චීනයක් බවට අපානාගතය පරිවර්තනය කිරීම සඳහා අපේ සහෝදර රටවැසියන් හූටින්ගෙන් පැවතෙන සෑම උද්‍යෝගිකමත්ම පුද්ගලයෙකුම එකාවන්ව අදිෂ්ඨානශීලීව හා අනවරතව මේ අරගලයට සහභාගී විය යුතු බව අපි දනිමු. දීර්ඝ ඉතිහාසයක් ඇත්තා වූ අපේ ශ්‍රේෂ්ඨ චීන ජාතිය අනබි භවනීයය. මෙතන මේ හූටින් යනුවෙන් සඳහන් වෙන්නේ චීනය එක්සේසත් කළ පළවෙනි අධිරාජ්‍යය. අනික් උපුටනය යුක්‍රේනයේ නත්සි කියන්නේ දෙවන ලෝක මහා යුද්ධයේ අවස්ථාවේදී 1943 දී යුක්‍රේනයේ නත්සි අනන්‍ය නිලධාරියා වූ එරික් කොක් කළ ප්‍රකාශයක්. අපි උත්තර පාලක ජාතියක් වෙමු. එබැවින් පහත්ම ජර්මානු කුලීකරුවා පවා ජාතියෙන් හා ජීව විද්‍යාවෙන් මෙහි වසන ජනගහනයට වඩා දහස් ගුණයෙන් වටනා බව මතක තබා ගත යුතුය. මං හිතන විදිහට මේ උපුටන දෙක ගත්තම උපුටන දෙක ගත්තොත් එහෙම ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස පැහැදිලි වෙනවා කියන කාරණය. තමන්ගේ ජාතිය ගැන
අභිමානයකින් යුක්ත වීම, ඒ ජාතියේ පොදු ඉතිහාසයේ වීර ක්‍රියාවන්ගෙන් ඒ ජාතිය නගා සිටවීමට, එහි සමාජිකයන්ගේ ජීවිත වඩා සාරවත් කර ගැනීමට යොදා ගැනීම අපිට එක්තරා විදිහකට ජාතිකවාදයේ පදනම වශයෙන් සලකන්න පුළුවන්. දැන් ජාතිවාදයේ පදනම වෙන්නේ ඒ තත්ත්වෙන් එහාට ගිහිල්ලා සමාජ හැසිරීමෙන් හා ශාරීරික මානසික හැකියාවන්ගෙන් වෙනස් වූ, ඒ නිසාම උත්තම හා පහත් ලෙස වර්ගීකරණය කළ හැකි වූ වෙන්වෙන් සමූහයන්ට මිනිසයන් වර්ගීකරණය කළ හැකි බවයි. ඒ කාරණේ පැහැදිලිද දන්නේ නැහැ. කියන්නේ දැන් ජාතිවාදයේදී එක් ජාතීන්ට මිනිසයන් වෙන් කරනව පමණක් නෙවෙයි, ඒ ජාතීන්ගේ උසස් බව පිළිබඳව අනුක්‍රමයක් හදන්න පුළුවන්. කියන්නේ උසස්ම ජාතිය කුමක්ද, ඊළඟට කුමක්ද, මේ ආකාරයට අපිට රේඛාවක මේ ජාතීන් පෙළගස්සන්න පුළුවන්. එතකොට ඒ උසස් පහත් භාවයේ පිළිබඳ ඒ හැඟීමත් එක්ක තමයි ජාතිවාදය කියන එක අර ජාතිකත්වයෙන් වෙනස්ව විනාශකාරී බලවේගයක් හැටියට පෙළ ගැහෙන්නේ. ඊළඟට මේ අදහස් එක්කම මම යම් ප්‍රමාණයකට කැමතියි. අපි දන්නවා මේ ජාතිකත්වය කියන අදහස ගත්තත්, ජාතිකවාදය ගත්තත් මේ අදහස් යුරෝපයට අලුත් කියන්නේ සියවස් දෙකක වගේ කාලයක් තියෙන්නේ. ලංකාව වගේ රටක ගත්තම සියවස් 20ක ඉතිහාසයක් තියෙන, නැත්නම් චීනය වගේ ඊටත් එහාට යන ඉතිහාසයක් එක්ක බලනකොට යුරෝපයේ මේ ජාතිකත්වයේ පිළිබඳ අදහස් අලුත් අදහස්. අපි අද ඉගෙන ගන්න යුරෝපයෙන් නිසා අපිටත් එක්තරා විදිහකට අධ්‍යාපනය තුල නැත්නම් ශාස්ත්‍රීය සංවාද තුල මේ අදහස් අලුත්. එතකොට යුරෝපයේ ජාතික රාජ්‍යයන් 19 වෙනි සියවසේ ඇති වෙනකොට මුලින්ම ප්‍රංශය ජාතික රාජ්‍යයක් වශයෙන් ප්‍රංශ විප්ලවයත් සමග 1789 දී ප්‍රකාශයට පත් වෙනකොට ප්‍රංශයේ ඒ රාජ්‍යයේ ජනතාවගෙන් අඩක් පමණ තමයි ප්‍රංශ භාෂාව මොනෑම් හෝ ආකාරයකට භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාකරණ වලට අනුව හෝ එහි සම්ප්‍රදායන්ට අනුව කියන එක නෙවෙයි, මොනම ආකාරයෙන් හෝ ප්‍රංශ භාෂාව භාවිතා කරලා තින්නේ ඒ ජනතාවගෙන් අඩක් පමණයි. ප්‍රංශ භාෂාව කියන්නේ සාමාන්‍යයෙන් සතුටුදායක ආකාරයකට භාවිතා කරලා තින්නේ මුළු ජනගහණයෙන් 12%ක් නැත්නම් 13%ක්. දැන් මේ තත්ත්වයන් නිසා ප්‍රකට මාක්ස්වාදී ඉතිහාසඥයෙකු වන එරික් හොබ්ස්බෝම් ප්‍රකාශ කළා තිබෙනවා මේ ජාතිකත්වයේ විසින් ජාතික රාජ්‍ය ඇති කළා නෙවෙයි, ජාතික රාජ්‍ය විසින් ඉන් පසුව අධ්‍යාපනය හරහා, මුද්‍රණ කර්මාන්තය යොදා ගැනීම හරහා ආදී වශයෙන් ප්‍රවාහන පද්ධති ගොඩනැගීම හරහා ඒ ජාතිකත්වය ජාතික රාජ්‍යයට අනතුරුව ගොඩනගපු කාරණයක් හැටියට. හැබැයි ඒකම යුරෝපා ඉතිහාසය බැලුවොත් ජර්මන් භාෂා පාවිච්චි කරපු ජන කොටස් ඒකාබද්ධ කිරීමේදී ඊට පරස්පරව ජාතිකවාදය ප්‍රමුඛ තැනක් ගත්තා. මිලානෝ, ෆ්ලොරන්ස්, වෙනීසිය වගේ නගර රාජ්‍ය හැටියට පැවතිච්ච රාජ්‍යයන් ඉතාලිය හැටියට එක්සේසත් කිරීමේදීත් එතෙන්දිත් ආපහු ජාතිකවාදය මුල් වුණා. ඊට පසුවයි ඉතාලි රාජ්‍යය ගොඩනගා ගත්තේ. දැන් යුරෝපයේ මේ තත්ත්වයට එක්කම මම කෙටියෙන් නමුත් කැමති අර මට ඇත්තටම මේ දැන් වෙලාව නම් විනාඩි 10 පෙන්න කොහොමද නිර්මාල් ඒක මට මිනිත්තු 3ක් විතර දෙන්න මම මේක මොකද මූලික ඉදිරිපත් කිරීම නිසා මම ඇත්තටම මේ චාපගේ අර Facebook එකෙන් තමයි දැක්කේ ඔබට බෙදපු පත්‍රිකාව මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට. එහි මේ වගේ අදහසකුත් තිබුණා වෙනත් කාරණා අතර. දැන් එහි තිබුණා මේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් 3ක් ආදි වශයෙන් සඳහන්. දැන් මෙතෙන්දිත් මම කැමති එක්තරා මට්ටමකට ජාතිය හා ජනවර්ගය අතරත් වෙනසක් තිබෙන බව, ඒ ගැන අපිට සංවාද කළ හැකි බව ඔබට සිහිපත් කරන්න. දැන් අපි මාක්ස්වාදී සාහිත්‍ය තුල අර්ථ දැක්වෙන ආකාරයට ගත්තත් හුදු ජාතිවාදී නැත්නම්
වර්ගවාදී ජන එකතුවක් කින් පමණක් ජාතියක් නිර්මාණය වෙන්නේ නැහැ. පොදු භූමියක් තුල පොදු භාෂාවක් භාවිතා කරමින් පොදු ආර්ථික ජීවන රටාවක් ගොඩනගාගෙන එහා සමගම පොදු සංස්කෘතියක් තුල දීර්ඝ කාලයක් කටයුතු කිරීම තුල ගොඩනැගුණු පොදු විඥානයක් නැත්නම් ඓතිහාසික විඥානයක් මත පදනම් වූ ඓතිහාසික ගොඩනැගුණු ස්ථාවර ජන සංඝයකට නැත්නම් එකතුවකට ජාතිය කියන අත්දැකීම දෙන්න පුළුවන්. දැන් මේ අත්දැකීම් වල යම් යම් වාද විවාද පවතින්න පුළුවන්. හැබැයි මට හිතෙන ආකාරයට නම් මූලික වශයෙන් එමාවම කොන්දේසිවත් සැපිරිය යුතුයි කිසියම් ජාතියක් හැටියට අපිට පිළිගන්න නම්. ඒ ආකාරයෙන් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව නැත්නම් ලංකාව කියන මේ දූපතේ දීර්ඝ ඉතිහාසයක් පුරා තමන්ගේ ඒ කියන්නේ තමන්ගේම වූ අර ව්‍යවස්ථිතව කෘෂි ජීවන ආර්ථික ජීවන රටාවක් ගොඩනගා ගනිමින් මේ භූමියේම සිංහල භාෂාව නිර්මාණය කරගනිමින් ඒහා සමගම බුදුදහම හා බැඳුණු ඒ වාරි පද්ධතිය හා බැඳුණු සංස්කෘතියක් තුල පොදු ජාතික විඥානයක් ගොඩනගමින් මේ අපේ රටය ඒ රට අපි රැකගත යුතුය කියන අදිෂ්ඨානය තුල සියවස් 20කට ආසන්න සංඛ්‍යාවක් කටයුතු කරපු ජන වර්ගයක් සිටිනවා නම් ඒ සිටින්නේ සිංහල ජනතාවයි. දැන් වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම නිසා හෝ එහෙමත් නැත්නම් අද පවතින ප්‍රවාහනයේ තාක්ෂණයේ ඒ දියුණුවන් නිසා හෝ තමන්ගේ ජනවාර්ගික අනන්තතාවයන් රැකගත් පළියටම ඒ ජනවර්ග ජාතීන් හැටියට පිළිගත හැකිද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපේ සංවාදයට භාජනයේ විය යුතුයි. අපි දෙවෙනි වටේදී ඉදිරියට යමුද? නිර්මල් ඔබේ වෙලාව විනාඩි 15ක් ඔබට ලැබෙනවා. මූලික වශයෙන්ම මම මේ කියන්නේ කැමති දේ තමයි දැන් ඔය මේ වචන දෙක මම ඒ කියන්නේ ජාතිවාදය කියන වචනේ මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අර වෙන කෙනෙක් ඒක සඳහන් කරලා තිබුණොත් ඒකට ඒක උපුටා දැක්වීම සඳහා මිසක් ජාතිවාදය කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද දැන් අපි සාමාන්‍ය මේ වචන ඒවා සංකල්ප විදිහට අපිට එන්නේ මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් ඒ කියන්නේ දැන් ජාතිකවාදය කියන වචනේ අපි හදාගන්නේ නැත්තම් ජාතිය කියන එක හදාගන්නේ නේෂන් කියලා වචනයක් ආපුවාම ඒකට සමාන්තරව තමයි හදාගන්නේ. එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ජාති කියලා කිව්වහම අපේ මේ සාමාන්‍ය ජනවහරේ මීට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා ගැලුවොත් කුලය තමයි හඳුන්වන්නේ. කියන්නේ දැන් කුලය කියන වචනේ මිනිස්සු අතරේ නැහැ. දැන් කුලය කියන වචනය කාස්ට් කියලා පෘතුගීසි අය කාස්ටා කිව්වා. ඒකෙන් ඒ කාස්ට් කියලා ඉංග්‍රීසියෙන් එන එක සිංහලෙන් හදාගත්ත වචනයක් තමයි කුලය කියන්නේ. සාමාන්‍යයෙන් අර උගතුන් විසින් හදාගත්ත එකක්. සාමාන්‍ය මිනිස්සු ಜಾති කියලා කිව්වේ මේ අපි සාමාන්‍යයෙන් දැන් කුල කියලා කියන ඒවට. දැන් ඔය ජනවංශය කියලා පොතක් තියෙනවා. ඒක එහෙම ಜಾති කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් කුල කියලා කියන ඒවට. ඉන්දියාවෙත් තියෙනවා. ඉන්දියාවේ වර්ණ කියලා තියෙනවා. අත වශයෙන්ම දැන් කාස්ට් කියලා කියන එකට සමාන්තර වචනයක් නැහැ. ඒ ඉන්දියානු මේ භාෂාවල එක වචනයක්. ඒක තියෙන්නේ දෙකක් තියෙනවා. වර්ණ කියලා තියෙනවා, ಜಾති කියලා කියනවා. ಜಾති කියලා කියන්නේ අත වශයෙන් මේ අපි සාමාන්‍යයෙන් මේ දැන් ಜಾතීන් විශාල වශයෙන් ඉන්නවා. වර්ණ හතරයි තියෙන්නේ. වර්ණ හතරක් තියෙනවා, ಜಾතීන් විශාල වශයෙන් ඉන්නවා. දැන් ලංකාවේ ಜಾතීන් ඉන්නවා. ಜಾතීන් කියන්නේ ඒ විවිධ මේ අපි හිතමු ගොයිගම ජාතිය, ඒක දෙන මේ නවන්දන්න ජාතිය, ඒ කියන්නේ කොයි ජාතියේද, අඩු ජාතිය, හීන ජාති, උතුම් ජාති, ඒ වගේ එහෙම තියෙනවා. ඒකට ඒක තමයි අර
පැරණි කාලේ ඉඳලා ඒ කියන්නේ අපි හිතමු අර මේ දැන් පාවිච්චි කරන අර්ථයෙන් අර නේෂන් කියන එකට පර්යාය පදයක් විදිහට ජාතිය කියන එක පාවිච්චි කරන්න පෙර ජාතිය කියන තිබුණ අර්ථය. ඒ නිසා අපි ඒ සිංහල භාෂාවේ මේකේ නිරුක්තිය හොයාගෙන යන එකේ තේරුමක් නැහැ. ඒ නිසා දැන් අපි බලන්න ඕනේ අර ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ අපි බැලුවොත් මේ ජාතිකවාදය සහ ජාතිවාදය කියන බෙදීම ඒ විදිහට තේරුම් ගන්න එක ටිකක් දුෂ්කරයි. හැබැයි මෙහෙම වචන කීපයක් තියෙනවා. දැන් nationalism කියලා වචනයක් තියෙනවා. නැත්නම් nation nationalism කියලා තියෙනවා. තව තියෙනවා මේ chauvinism කියලා වචනයක් තියෙනවා. අපි හිතමු තව තියෙනවා racism කියලා වචනයක් තියෙනවා. තව communalism කියලා වචනයක් තියෙනවා. මේ වගේ තව ethno nationalism කියලා තව වචනයක් තියෙනවා. සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය උගතුන් පාවිච්චි කරන මේ වගේ වචන කීපයක් තියෙනවා. එතකොට මේ වචන ඇවිල්ලා දැන් එක කාලෙකම නෙමෙයි පාවිච්චි වෙන්නේ. එක කාලවල වල දැන් උදාහරණයක් විදිහට රේසිසම් කියන එක දැන් වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් අපි ඇප්ලිකේෂන් එහෙම පුරවනවානේ විවිධ මේවල. එතකොට දැන් අවුරුදු 30-40කට ඊට කලින් එහෙම අපිට පුරවන්න වෙන ඇප්ලිකේෂන් එකක් බැලුවොත් ඒකේ අහලා තියෙනවා රේස් කියලා. තවමත් ඒ සමහර ඒවා තවමත් මේ පරණ මේ ආකෘතියෙම තියෙන ඒවා අහන්න රේස් කියලා. දැන් සාමාන්‍යයෙන් අලුතෙන් හදන ඒවා රේස් කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් රේස් කියනකොට අහන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද ඒ වගේ. ඒකට රේස් කියලා ඇහුවොත් අපි එහෙම තමයි දාන්න ඕනේ. දැන් තව එකක් අහනවා නැෂනැලිටි කියලා. තව මේ නැෂනැලිටි කියලා ඇහුවොත් අහන්නේ එතකොට ශ්‍රී ලාංකිකද නැද්ද ඒ වගේ එකක්. දැන් අර තව වචනයක් මේ මං කිව්ව අර වචන කීපයක් තියෙනවනේ හඳුන්වන්න. ඒක තව තියෙනවා මේ එත්නික් කියලා වචනයකුත් තියෙනවා. දැන් මේ වගේ වචන ගණනාවක් තමයි තියෙන්නේ. දැන් ඒ නිසා දැන් මට මේ ඔය ජාතිකවාදය සහ ජාතිවාදය කියන වචනේ වෙනස ඒ තරම්ම මේ සංකල්පීය වශයෙන් අරුත් ගන්නන වෙනසක් නෙමෙයි. ඒකේ සාමාන්‍ය ව්‍යවහාරයේ දැන් ඔය මම හිතන්නේ ගෙවිඳුත් ඒ වෙනස වගේ එකක් තමයි පාවිච්චි කරේ. ජාතිකවාදය කියනකොට ඒක යම් තරමකට ටිකක් අපිට අනුමත කරන්න පුළුවන් සාධනීය යහපත් මේ අපිට ප්‍රවර්ධනය කළ හැකි දෙයක් විදිහට තියෙනවා. ජාතිවාදය කියන එක ප්‍රතික්ෂේප කළ යුතු නිෂේධාත්මක එවැනි බැහැර කළ යුතු දෙයක් විදිහට ඒක දිහා දකිනවා. ඒ වෙනස තියෙනවා. නමුත් ඉතින් මේකේ ඉර කොතනද කියන එක ගැන ටිකක් හරි අමාරුයි වෙන් කරන්න. දැන් ඔය මේ ගෙවිඳු දක්වපු එක වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අර එකක් දැන් අපි හිතමු ජාතීන් දෙකක් ගත්තොත් මේ දෙකෙන් එක ජාතියක් උසස්ද තව ජාතියක් පහත්ද කියන එක. මේක ටිකක් සාපේක්ෂ දෙයක්. දැන් සාමාන්‍යයෙන් හැම ජාතියක්ම දැන් සාමාන්‍යයෙන් අපි දන්නා කුලය කියලා අපි දැන් කියන දේ. කාස්ට් කියලා අපි අදහස් කරන දේ පරණ කුල කියන එක ගත්තොත් ඒ කුල සාමාන්‍යයෙන් කුල කියලා කියන්නේ මේවට අපි කියනවා මේවා මේ මේවා හැදිලා තියෙන්නේ මේ තිරස් විදියට මෙහෙම මේ හරි ඒවා මේ උස් පහත් විදිහට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කුල සැකස්මක් කියලා කියන්නේ ඒ කුල සැකස්මේ පැහැදිලිවම ඒකේ මුළු තර්කයම එක කුලයක් ඉහළයි මේ තව කුලයක් පහළයි. ඒ කියන්නේ අර දූරාවලිගත ආකාරයකට තමයි හැදිලා තියෙන්නේ. නමුත් ඒ කියන්නේ අර මේ දැන් ಜಾති එහෙම නෙමෙයි. ಜಾති හැදිලා තියෙන්නේ ඒ කියන්නේ ಜಾති එක ಜಾතියක් පිළිගන්නේ නැහැ.
අනිත් ජාතිය Tamanට වඩා උසස් කියලා. කියන්නේ ලෝකේ ඉන්න කිසිම ජාතියක් පිළිගන්නේ නැහැ Tamanට වඩා උසස් ජාතියක් තියෙනවා කියලා. හැබැයි කුල එහෙම නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් කුල විඥානයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි ඒ හැම කුලයකම ඉන්න අය දන්නවා Tamanට වඩා උසස් අය කවුද පහත් අය කවුද කියලා. පහත් අය පිළිගන්නවා Taman පහත් කියලා. ඒගොල්ලෝ ඒකට කැමතිද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඒගොල්ලෝ ඒ වත්පිළිවෙත් වලදී ඉහළ ඉන්න කෙනාට ගරු කරනවා, පහළ ඉන්න කෙනාගෙන් ගරුත්වය අපේක්ෂා කරනවා. ඒක තියෙන. ඒක මූලික අර කාස් නෝම් එකක්. ඒ කියන්නේ මූලික කුල ක්‍රමයක තියෙන ප්‍රතිමානයක් ඒක. දැන් ජාතීන් වලදී එහෙම නැහැ. ජාතීන් සාමාන්‍යයෙන් Tamanට වඩා උසස් කියලා උසස් කවුරු හරි එහෙම කියලා එහෙම සාමාන්‍යයෙන් පිළිගන්නේ නැහැ. එහෙම යම් තත්ත්වයන් තුල එහෙම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක අර ජාතීන් අතර සම්බන්ධතාවවලදී තියෙන මූලික ප්‍රතිමානයක් නෙමෙයි ඒක. දැන් හැබැයි සාමාන්‍යයෙන් ඒ ජාතීන්ගේ අර සෙසු ජාතීන් පිළිබඳව හැදෙන මේ සංජානනය තුල කියන්නේ සහ තමන් පිළිබඳව තියෙන ඒ සොයන් නිර්වචනය තුල ඒ හදා ගන්නවා නිතරම මේ තමන් උසස් කියලා හැම කෙනෙක්ම. අර කුලවල තියෙන එහෙම නෙවෙයි. කුලවල සාමාන්‍යයෙන් මේ සමහර ඔය ඒ සමාජ සැකස්ම අර්බුදයට යන අවස්ථාවලදී කොයි කුලයේද උසස් කියන එක ගැන වාද විවාද තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ 19 වෙනි සතවර්ෂයේ කුලවාද තිබුණා. එතකොට කරාව කුලයේද කොයිගම කුලයේද උසස් කියලා ගැන වාද තිබුණා. ඒ අර්බුදකාරී අවස්ථාවල. නමුත් සාමාන්‍ය කාලයකදී මේ එහෙම නැහැ. හැමෝම එක පිළිගන්නවා මේ අරගොල්ලෝ උසස් අපි පහත් එහෙම කියලා. නමුත් ජාතීන් වලදී එහෙම නෙමෙයි. ඒ කියන්නේ හැමෝම හිතනවා අපි උසස් කියලා. හරි? එතකොට මේ වෙනස වැදගත්. එතකොට ඒකෙදී අර මේ එක පැත්තකින් දැන් ඒ වගේම අර මේ එතකොට ඔය කියපු අර චීන උදාහරණේ අනිත් එක යුක්‍රේන නේ. ගෙවිඳු. යුක්‍රේන නේද අනිත් දෙවෙනි උදාහරණේ. ඒ චීන එකයි යුක්‍රේන එකයි ඒක අර අපිට කියන්න පුළුවන් ඒක අර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී නෙමෙයි. ඒ කියන්නේ අර mutually exclusive නැත්තම් ජර්මන් හරි. ඔය කියන්නේ කොහොම හරි මේ දෙකේ මේ හරි නෑ මං කියන්නේ දැන් ඔය චීන දැන් ඒක දැන් ඒකේ අපි දේවල් නිරවුල් කරගමු ඊළඟ වටේදී. ඔව් නෑ මට හරියට ඇහුන්නේ නෑ මෙතන මේ ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ ඔයා කිව්වේ දැන් චීන එක දැක්ුවේ ජාතිකවාදයට උදාහරණයක් විදිහට අර ජර්මන් එක දැක්ුවේ ජාතිවාදයට උදාහරණයක් විදිහට. දැන් මේ දෙක දැන් ඒක හරි. ඔව්. දැන් මම කියන්නේ මේ දෙක මේ ලක්ෂණ දෙක තියෙනවානේ මේ ලක්ෂණ දෙක අර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී නෑ. ඒ කියන්නේ මේ එක වර්ගයක එකක් තියෙනවා. දැන් මේක දැන් ඕනෑම එකක මේ දෙකම තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි බැලුවොත් දැන් අනගාരിക ධර්මපාලගේ කතිකාව තුල මේ දෙකම තියෙනවා. මේ දෙකම තියෙනවා. ඒ කියන්නේ දැන් ඒකේ අර මේ සිංහලයා තුල තමා කෙරෙහි අභිමානයක් ඇති කිරීම සඳහා තමා උසස් ජාතියක් කියලා පෙන්눔 කරන එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක කියනවා යුරෝපයේ හිටපු දැන් මේ උසස්යයි කියන අය කොලාතු වඳින කාලේ අපි බොහොම ඉහළ ශිෂ්ටාචාරයක් ගොඩනැගුවා කියලා එහෙම ස්වයං අභිමානයක් හදන එකකුත් තියෙනවා. ඒ වගේම අර යම් කිසි විදිහක යම් අරමුණක් සඳහා මේ ඒකාබද්ධ කිරීමේ ඒ ලක්ෂණයක් තියෙනවා. හරි මේ දෙකම තියෙනවා. දැන් මේ යම් ඓතිහාසික තත්වයන් තුල මේ දෙපැත්තම එකක් මේ වර්ධනය වෙන්න පුළුවන්, එකක් මතුවෙන්න පුළුවන්, අනිත් එක මේ නැති වෙන්න පුළුවන්. සහ මේ දෙකම එකට පවතින්නත් පුළුවන්. ඒ නිසා මට ඒ තරම්ම දැන් මේ ජාතිවාදය සහ ජාතිකවාදය කියලා අපේ සමාජයේ දැන් ප්‍රචලිත වෙලා තියෙන මේ වෙනස ඒ දෙක ආශ්‍රයෙන් තේරුම් ගන්නව මට එච්චරම උනන්දුවක් නැහැ. තව විනාඩි 2ක කාලයක්. ඔව්. අනිත් එක තමයි දැන් මගේ උනන්දුව තියෙන්නේ කොහොමද මේ ජාතිය පිළිබඳ සාකච්ඡාව හැදෙන්නේ කියලා. ඇත්තටම මෙතන වැදගත් දේ තමයි
දැන් ඔය ජාතිය දැන් ඇත්තටම ජාතිය කියලා කියන්නේ මූලික වශයෙන් දේශපාලන සංකල්පයක්. ඒක ඒ දේශපාලනයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ කියන්නේ ජාතිය කියලා කියන්නේ අපි ඒකට කියන පොලිටිකල් කමියුනිටි එකක්. දේශපාලනය කියන්නේ පොලිටිකල් කමියුනිටි එකක්. යම්කිසි ඒ දේශපාලන බලය මේ දේශපාලන බලය පරිහරණය කිරීම එක්ක බැඳුණු ප්‍රජාවක්. ඒක තමයි දැන් ඒක වෙන්නේ ඔය ගෙවිඳු කිව්වේ මට ඇහුණනම් හරියට මේ 19 වෙනි සතවර්ෂයේ තමයි ජාතික රාජ්‍ය මේ වගේ එකක් නේ ප්‍රංශ විප්ලවය එකේම යුරෝපයේ දැන් අත වශයෙන්ම ඒකේ 19 වෙනි සතවර්ෂයේ නෙමෙයි ප්‍රංශ විප්ලවයම නෙමෙයි ඒ සම්බන්ධයෙන් ගත්තාම වැදගත් ස්ථානය 1648 ඔය මේ 30 අවුරුදු යුද්ධය කියලා තිබුණ එක ඉවර වෙලා ඔය ඇති වුණා මේ ගිවිසුමක් වෙස්පේලියා ගිවිසුම කියලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔය මේ ඒකේ යම් එකඟතාවයක් ඇති කර ගන්නවා ඔය මේ එකිනෙක මේ දේශ සීමා වලට ගරු කිරීම පිළිබඳව. මේ නිසා දැන් මේ සාමය මේ 30 මේ වෙස්පේලියා සාමය වෙස්පේලියා ගිවිසුමෙන් ඇති කරගත් සාමය ටික දීර්ඝ කාලයක් තිබුණු නිසා මේ ඇති කරගත්තේ අර මේ බවුන්ඩරිස් නැත්තම් ඒ එකඟ වෙච්ච බවුන්ඩරිස් ටිකක් අර ස්ථාවර බවට පත් වෙනවා. ස්ථාවර බවට පත්වීම නිසා අර යම්කිසි ප්‍රදේශයකට සීමා වෙච්ච රාජ්‍යයක් ඒකේ වර්ධනය වෙනවා. අපි ඒකට අර ටෙරිටෝරියලි බේස්ඩ් ස්ටේට් කියන්නේ යම්කිසි ටෙරිටරි එකක් භූමි ප්‍රදේශයක් මත පදනම් වෙච්ච රාජ්‍යයක් ස්ථාපිත වෙනවා. මීට පෙර රාජ්‍යයට වැදගත් උනේ භූමිය නෙමෙයි. කියන්නේ භූමියක් තියෙන රාජ්‍යයක් නමුත් මේකේ අර රාජ්‍ය නිර්වචනය උනේ වෙලාවද ඉවර ඇති නේ. වෙලාවද ඉවර නිර්මල් අපි දිගුව ගමු ඊළඟ දෙවෙනි වටේ. ඒක නෙමෙයි. නමුත් මීට පස්සේ අර ජාතිය මේ අර ටෙරිටරි එක ඒක ඉන්නේ ජනතාව. ඒක වැදගත් වෙනවා. ඒක තමයි පස්සේ ඇත්තටම මේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ නැත්තම් එංගලන්තයේ තියෙන යම් වෙනස්කම් ඇතුලේ මේ ඒ ජාතිය කියන එක දේශපාලන ප්‍රජාවක් විදිහට වර්ධනය වෙන්නේ. ඒකත් එක්ක තමයි මම හිතන්නේ මේ අද නූතන ජාතිකවාදය ආරම්භ වෙන්නේ. එහෙමයි අපි ඒක පස්සේ කතා කරමු. මම ඔබට යෝජනා කරනවා විනාඩි 10ක විතර කාලයක් අපිට පුළුවන් ඔබත් එක්ක ගැටෙන්න ඔබේ අදහස් එක්ක. ඒ වගේම යෝජනා කරනවා නිකොලොව් මැකියාවෙල්ලිත් මෙතන සම්බන්ධ කරගන්න. මොකද ජාතික රාජ්‍යයන් පිළිබඳව ද ප්‍රින්ස් කෘතියෙන් ඔහු උපදෙස් දෙන ඔහුගේ නායකයාට. කොහොමද ජාතික රාජ්‍යයක් හදාගන්න කියලා මගේ මතකයේ හරිනම් ඒ 15 වෙනි සියවස් 1400 ගණන්. ඉතින් මේව ඔක්කොම අරගෙන දැන් මෙතනින් එහාට ඔබට ප්‍රශ්න තියෙනවා නම් මේ කතිකයන් දෙන්නගෙන් අහන්න පුළුවන් සහ ඔබේ යෝජනා. අපි විනාඩි 10ක් 15ක් වෙන් කරමු. ඊට පස්සේ අපි ඉස්සරහට යනවා. පැතුම් පුළුවන් නම් මයික්‍රොෆෝන් එකක් දීලා අපේ ඔඩියන්ස් එකට සම්බන්ධ වෙන්න කිව්ව මේක ටිකක් සජීව විදියට ගියා නම් හොඳයි. දැන් අපි යමක් කියන බහන් ඉන්නව නෙවෙයි. ඔබ සම්බන්ධ වෙමින් දේවල් නිරවුල් කරගෙන ඉස්සරහට ගියොත් අපි මං හිතන්නේ වඩා ඵලදායී තැනකට එයි. දැන් පහුගිය කාලේ පුරාටම විශ්වවිද්‍යාලයක් විදියට ජපුර ගත්තාම ජපුර ඇතුලේ ඇතිවෙච්ච ලොකු සංවාදයක ප්‍රතිඵලයක් විදියට තමයි ශිෂ්‍යයෝ අතර තැන් වල කන බොන තැන් වල ඊට පස්සේ තේ බොන මේසෙදී හොස්ටල් එකේ බෝඩි මේ ඇතිවෙච්ච සංවාදවල ප්‍රතිඵලයක් විදියට තමයි මම හිතන්නේ අද මේ සංවාදයට මේ වටපිටාව සකස් වෙන්නේ. එතකොට ඒකෙදි මම හිතනවා දැන් මෙතනට ඇවිල්ලා ඉන්න ගොඩාක් ශිෂ්‍යයෝ කියන්නේ ලොකු ප්‍රබුද්ධ සාකච්ඡාවක් අරමුණු කරගෙන නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මගේ ධර්ම දහස. දැන් පළවෙනි වටේදී මට තේරිච්ච එකක් තමයි ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ගත්තට පස්සේ අර එයාලා බලාපොරොත්තු නොවිච්ච සංවාදයක් විදියට තමයි දැක්කේ. නමුත් මම තෘප්තිමත් පළවෙනි වටේ ගමන් කරපු විදිහත් එක්ක මම තෘප්තිමත් පෞද්ගලිකව. නමුත් මම දැකපු දේ තමයි අර මෙතනට ඇවිල්ලා ගොඩාක් ප්‍රේක්ෂකයෝ මම දකින්නේ ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලවලත් මේ වෙනකොට ඒ වගේ ලොකු ප්‍රබුද්ධ සාකච්ඡාවකට ශිෂ්‍යයෝ ලෑස්ති කියලා. මොකද දැන් මේ සංවාදයට ආපු ගොඩාක් අය බලාපොරොත්තු වෙලා ආවේ මම දකින විදිහට ඔය පහුගිය කාලේ ඇතිවෙච්ච සිංහල හැපෙවන්තාවය ඊට පස්සේ ඔය මුස්ලිම් විරෝධීව ගොඩනැගිච්ච මුස්ලිම් විරෝධය ඊට පස්සේ ඔය උතුරේ නැවත කොටි නැගිටිනවා කියපු ඒවා ඔයවත් එක්ක තමයි මේ සංවාදය ගැන මේ ඉන්න ශිෂ්‍යයන්ට උනන්දුව ලැබිලා තියෙන්නේ. මම පෞද්ගලික මම තෘප්තිමත් සංවාදයේ මූලික වටේ ගියපු විදිහත් එක්ක නමුත් ගොඩාක් අද මෙතනට ඇවිල්ලා ඉන්න මේ ශිෂ්‍යෝ මම හිතන්නේ මම අත්දැකීමෙන් දන්න දේ අර පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රවණතාවත් එක්ක ඒ ජාතිවාදය සහ ජාතිකවාදය ගැන නැත්නම් තමන්ගේ ජාතියට තියෙන ජාතිය ගැන තියෙන අභිමානය ඒව ගැන හරි පැහැදිලි කිරීමක් කරගන්න ආවා වගේ එකක් තමයි මම දන්න විදියට. මම කියන්නේ අනිත් අයටත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර මම හිතනවා මේ සංවාදය ඇතුළේදී
ඒ ප්‍රශ්න වලට උත්තර ටිකක් දීගෙනම ගියා නම් හොඳයි කියලා. ඒ කියන්නේ අර පහුගිය කාලේ තිබිච්ච ප්‍රවණතාවයන් ටිකක් තියෙන්නේ. කියන්නේ ඔය සිංහලයේ ප්‍රවණතාවය ඊළඟට මේ ඔය මුස්ලිම් විරෝධය බොදු බල සේනා ඔය ඔක්කොටම පස්සේ දැන් අර ඉර්මල් මත කරපු කාරණා ඒ කියන්නේ ජාතිය කියන එක මේ දේශපාලනික උපකරණයක් කියන එක මේ හඳා කරපු එකත් තමයි එකඟ වෙනවා. ඒතකොට අන්න ඒක ඒ සාකච්ඡාව යනකොට මේ සාකච්ඡාව යනකොට අර ප්‍රශ්න ටිකට උත්තර දීගෙන ගියා නම් හොඳයි කියන එක දැන් නේෂන් කියන එක දැන් අපි අරගෙන තියෙනවානේ. ඒ කියන්නේ ජාතිය කියන එක දේශපාලන ප්‍රජාවක් විදිහට ඒ බටහිර අදහස අපි අරගෙන තියෙනවා. ඒ බටහිර අදහස උඩ තමයි අපි මේ අපේ රාජ්‍යයේ අර මේ නෛතික ප්‍රතිමානමය පදනම අපි නිර්වචනය කරගෙන තියෙන්නේ. ඉතින් ඒකයි දැන් අපේ අර සමාජයේ සැකසීලා තියෙන විදිහ ගැන ඔබ කිව්ව අර සමහර ලක්ෂණ අර විවිධ අනන්‍යතා කණ්ඩායම් ඉන්නවා. ඒකයි මේ උත්සාහය අතර පරස්පරයක් තියෙනවා. ඒකනේ දැන් ඒකනේ ඔය ජනවාර්ගික අර්බුදය කියලා කියන්නේ. ඉතින් ඒක දැන් ඔය ජාතික රාජ්‍ය කියලා කියන්නේ මේක එක ආකෘතියක්. දැන් අත් වශයෙන්ම බැලුවොත් අද මේ ජාතික රාජ්‍ය ක්‍රමයේ අර්බුදයට ගිහින් තියෙන්නේ. දැන් ඒක දැන් ලෝකයේ ඇත්තටම අර්බුදයට ගිය ක්‍රමයක් ඒක. මේ දැන් කලින් දැන් සාමාන්‍යයෙන් දැන් මේවා ඉතින් අපි දිගට කතා කරන්න ඕනේ ඒවා. දැන් ওই ජාතික රාජ්‍ය මේ ජාතිය මත පදනම් වෙච්ච රාජ්‍ය ඇති වෙන අවස්ථා ගණනාවක් තියෙනවා. දැන් හැම වෙලාවෙම කිව්වා දැන් මේක දෙවනි ලෝක යුද්ධයෙන් මේක පරිපූර්ණ වුණා, පළවෙනි ලෝක යුද්ධයෙන් පරිපූර්ණ වුණා, දෙවනි ලෝක යුද්ධයෙන් පරිපූර්ණ වුණා. මෙහෙම ඊට පස්සේ සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ ආයේ පරිපූර්ණ වුණා. නමුත් එහෙම වෙලා නැහැ. හැමදාම බිඳෙනවා. තව ඒවා. දැන් එංගලන්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රශ්නයක් තියෙනවා. බ්‍රිතාන්‍යයේ මේ පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් එක පැත්තකින් යුරෝපය ඒකාබද්ධ වෙනවා. ඒ කියන්නේ යුරෝපයේ අර ඒකාබද්ධතාවයක් හැදෙනවා. අනිත් ඒ පැත්තෙන් අභ්‍යන්තරව විභේදනයක් නැති වෙනවා. දැන් ඒ වගේ දැන් මේක මේ ජාතික රාජ්‍ය කියන එක දැන් ඔය එක කාලයක තිබුණා මේක තමයි ටිකක් අවසාන ක්‍රමය. දැන් ඔය හෙගල් වගේ චින්තකයෝ හිතුවේ මේක තමයි ඒ ප්‍රෂියානු රාජ්‍ය. ඒක තමයි මේ අවසාන ඉතිහාසයේ අවසානය වගේ එකක්. දැන් එහෙම නැහැ. දැන් මේක ඒ නිසා අත් වශයෙන්ම අද ජාතික රාජ්‍ය ක්‍රමය මගේ තර්කයත් ඒකයි. ජාතික රාජ්‍ය ක්‍රමය අද අර්බුදේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අපි සහේ ජාතිය තමයි මේ අර පරම දේශපාලන ප්‍රජාව කියලා පිළිගත් අදහස අද අර්බුදයක තියෙනවා. ඉතින් ඒක අපේ සැලකිල්ලට ගන්න ඕන එකක්. ඒ ආසියාවේ තිබුණු ක්‍රමය ගැන මම දන්නේ මට එච්චරම පැහැදිලි වුණාද කියලා මේ ඔබ කියපු එක. නමුත් ඒක තමයි මට මෙහෙමයි සංකල්පය මෙහෙමයි. දැන් සංකල්පයක් පාවිච්චි කරන්නේ දැන් අපි දැන් ජාතිය කියන එක අපේ සමාජයේ පාවිච්චි වෙනවා. ජාතිය එතකොට අපිට ඒක සක්සේරු කරලා බලන්න ඉතින් ඒ සංකල්ප ඕන වෙනවනේ. එතකොට මේ සංකල්පය අපිට ගන්න වෙන්නේ ඒකේ සංකල්පීය ඉතිහාසය දිහා බලන්න ඕනේ. කියන්නේ දැන් මම කිව්වේ ඒකේ සංකල්පීය ඉතිහාසය තියෙන යුරෝපෙට. දැන් අපි මොකද දැන් අපි දැන් පාවිච්චි කරන ජාතිය කියන වචනේ ඒ නේෂන් කියන වචනයට පර්යාය පදයක් විදිහට තමයි ඒ කියන්නේ නේෂන් කියන වචනේ සඳහා තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. කියන එක ලෝකේ අනාදිමත් කාලයන් තිස්සේ තිබිලා තියෙනවා. දැන් සාමූහික ඒ කියන්නේ යම් සමූහයන් ඒ සාමූහික විඥානය collective consciousness කියන එක ඒකට ඉතිහාසයක් තියෙනවා. දැන් මම මේ කියන්නේ මේ ජාතිය කියන එක විශේෂ වර්ගයක එකක්. ජාතිය දැන් ඒක අනිවාර්යෙන් දැන් අපි ඔය ලොකු මේ වාදයක් තියෙනවා එත්නික් ඔය මේ ජාතිය කියන එක ගැන තියෙන මූලික වාදයක් තමයි මේක ඒකට කියන්නේ මේ modern versus primordial. ඔය ගෙවිඳු ළඟ තියෙනවා අර මේ කේන්ව ධර්මදාසගේ පොත මං හිතන්නේ ඒකෙත් ඕක කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක පෞරාණිකද? මේක අනාදිමත් කාලයක් තිස්සේන එකක්ද නැත්නම් නූතන දෙයක්ද කියන එක.
මේක ජාතිය පිළිබඳ වාදයේ තියෙන ප්‍රධාන එකක්. දැන් හැබැයි ඔය මූලික වශයෙන් ඔය දැන් මම නම් ඉන්නේ ඔය දෙකේ දැන් මම නම් ඔය කොයි කඳවුරට අයිති වෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔය මේ මම ටිකක් එහාට යන්න කැමතියි. නමුත් ඒ ජාතිය කියන එක පොලිටිකල් කමියුනිටි එක. මෙහෙමයි ඒ කියන්නේ මං හිතන විදිහට මට වෙනත් පැත්තකින් මං අර කලින් මුලින්ම අදහස් දැක්වීමේදී දැන් ඒ ප්‍රශ්නේ මං හිතන විදිහට තියෙන්නේ අර්ධ සත්‍යයක්. ඒ කියන්නේ දැන් මොකද යුරෝපයේ නැෂනලිසම් කියන අදහස නැත්නම් ජාතික රාජ්‍යයන් බිහි වෙන්න ඉස්සෙල්ලා ආසියාවේ මොනවද තිබුණේ? දැන් ඔබ ඇහුවා අපිට කුල හැටියට ඒක එකතු කරන්න පුළුවන්ද කියලා ජාතියක් හැටියට. දැන් ලංකාවේ ජාති කියන්නේ ඒ නමින් හැඳුන්වනාද කියන එක නෙවෙයි. කියන්නේ ජාති හැටියට හැඳුන්වන්නේ කුමක්ද කියන එක නෙවෙයි. දැන් මහා පරාක්‍රමබාහු රජුරෝ කියනකොට මට සිංහල කඩුවක් දෙන්න කියලා එතන අදහස් කරේ මොකද්ද? ඒ කියන්නේ දැන් චීනය ගැන අද වෙනකොට විශාල සාකච්ඡාවක් ඇති වෙලා තිනවා. දැන් චීනේ අවුරුදු 2000කට එහා ගිය නිශ්චිත ඉතිහාසයක් තියෙන රාජ්‍යයක්. මේ අපි ගාව නෙවෙයි බටහිර තමයි දැන් මේ සාකච්ඡාවේ තියෙමින් තියෙන්නේ. කියන්නේ ඔබ දන්නවා ඇති අර ලෝකෙම සෝවියට් රුසියාව බිඳ වැටුණෙන් පස්සේ ලෝකෙම එකම සමාජ ක්‍රමයකට අර ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ හඳුන්වන මූලධර්ම සහ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ යටතේ මුළු ලෝකයම ඒකාබද්ධ වෙනවා කියන මතේ මම හිතන්නේ නිර්මලුත් එක සඳහන් කරා. ඒ මතේ යටතේ මුළු එකම ලෝකයක් තමයි හැදෙන්නේ කියන අදහස. මම හිතන්නේ 70 ගණන් වලින් නම් ওই අදහස ප්‍රචාරය වෙමින් තිබුණා. ලෝකෙම එකම ගමනක් යනවා. මේ සංවේදනයේ දියුණුව, තාක්ෂණයේ දියුණුව සහ විද්‍යාව කියන්නේ පරම සත්‍යය. මේ නිසා සියලු ජාතීන් එක තැනකට ගොනු වෙනවා කියන කාරණේ. හැබැයි ඊට පස්සේ ඇමරිකාවෙම ඒ කියන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ විශ්ලේෂණ මත අනාගතයේදී ලෝකයේ සભ્યත්වයන් හැටියට බෙදී නැවත ගැටුම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා කියලා. කියන්නේ එතන ඇත්තට මේ මූලික ලියවිලි ලියවෙන්නේ ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ කියන්නේ ඇමරිකාව දැන් Taman ජයග්‍රහණය කරා කියන සිතුවිල්ලෙන් සිටියොත් ඔවුන් අන්තපුරටපත් වෙන්න පුළුවන් කියන කාරණේ උඩ. දැන් මේ අදහස ඊටත් වඩා සාකච්ඡා වෙමින් තිබෙනවා චීනයේ නැගිටීමත් එක්ක. ඔබ දන්නවා ඇති චීනය දැන් අදගත්තොත් එහෙම ලෝකයේ දැන් මේ සියවස ආරම්භනකොට තිබුණේ අර කියපු தත්ත්වය. ඒ කියන්නේ බටහිර ලෝකයේ ආධිපත්‍ය නැත්නම් ඒ ලෝකන ජීවන ක්‍රමයට මුළු ලෝකෙම යටත් වීමේ தත්ත්වය. හැබැයි දැන් අද වෙනකොට දියුණු වෙමින් පවතින ලෝකවල දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට වැඩි දියුණු ලෝකයට වඩා. දැන් පුරෝකතන අනුව 2025 වෙනකොට චීනයේ ආර්ථික ශක්තිය ඇමරිකාව හා සමපාත හෝ ඒ ඉක්මවා යන තත්යකට එනවා. දැන් මේකත් එක්ක මේ චීනය ගැන අධ්‍යයනය කරන විද්වතුන් අතර ගැටලුවක් ඇති වෙලා තිනවා. චීනයේ තියෙන්නේ මොකද්ද? චීනයේ තියෙන්නේ ජාතික රාජ්‍යයක්ද නැත්නම් ඒ ඔය කියන අර්ථයෙන් පෙර ඉඳන් අවුරුදු 2000 ගණනක් චීනය විසින් චීනයට පැමිණි විජාතික නැත්නම් වෙනත් රටවල් වලින් පැමිණි අයව Tamanගේ සංස්කෘතියක් තුළට ගැනීමේ ක්‍රියාවලියක් අවුරුදු 2000ක් පුරා උන් විසින් ජයගෙන තිබෙන. කියන්නේ චීනය ගත්තොත් මම ඒ සංඛ්‍යා ලේඛන ගෙනාවේ නැහැ. මට මතක විදිහට 90%කට අසන්න සංඛ්‍යාවක් උන්ගේ මූලික භාෂාව කතා කරන්නේ. ඒතර මේ தත්ත්වය අවුරුදු 2000ක් පුරා පවත්වා ගත්තේ කොහොමද? ඒකත් එක්ක චීනය ගැන කතා කරනකොට කතා කරනවා චීනය කියන්නේ සભ્યත්ව රාජ්‍යයක් කියලා. ඒ කියන්නේ ජාතික රාජ්‍ය කියන සංකල්පය තුල චීනය විග්‍රහ කරගන්න අපහසුයි. දැන් ඒ සංකල්පය බොහෝ දුරට ලංකාව සමගත් සම්පාත වෙනවා. ඒ කියන්නේ මේ ඔය කියන තේරුමින් ජාතික රාජ්‍ය යුරෝපයේ කියන්නේ මම අර 10 වෙනි සියවසේ කියලා කිව්වේ 18 වෙනි සියවසේ මැද හරි සිද්ධියක් නේ නිර්මල සඳහන් කරේ. නෑ ඒක 18 වෙනි සියවසනේ. එතකොට 18 වෙනි සියවසනේ 1007 15 වෙනි සියවස. නෑ නෑ 17 වෙනි සියවස. ඔව් එතකොට 17 වෙනි සියවස. 1600 කියන්නේ 17 වෙනි සියවස. 1600 කියන්නේ 17 වෙනි සියවසනේ. ඔව් එතන ඉඳන් මං කිව්වේ වැඩියෙන්ම ජාතික රාජ්‍යයන් බිහි වුණේ යුරෝපයේ පුරා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. එතකොට ඒ කියන්නේ වාදකට යන්න අවශ්‍ය නැහැ. මට කරුණු කියන්නේ අපි මෙහෙම කරමු. 2800 අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න අපි එකතන කරගෙන ගතියක් තියෙනව නේද? පොඩ්ඩක් තාම අපි අප්‍රෝච් එක ගත විතරනේ. ඔය ඉතින් මට මේක ඉවර කරන්න ඕනේ. මේ විශාල කාලයක් ගියාම මටත් ඒකට කරුණු දක්වන්න ඔබේ ප්‍රශ්නෙට උත්තර එනවද? මේ එතකොට ලංකාවේ මම කිසි විදිහකටත් එකඟ වෙන්නේ නැහැ. ලංකාවේ අවුරුදු 2000 ගාණක් රාජ්‍යයක් පැවතිලා, ඒ කියන්නේ ලංකාව කියන එකේ සිංහල රාජ්‍යයක් පැවතිලා, ඒ රාජ්‍යය තුල සිංහල කියන ජාතිකත්වයක් ඇති වුණේ නැහැ කියලා. ඒ කියන්නේ අපි ජාතින් හිටිට කුලමෙව කරේ ලංකාව තුල අවශ්‍ය වුණේ ඒ ලංකාවේ යම්කිසි විදිහකට ඒ අය අතර වෙනස්කම් ගැන කතා කරන ලංකාව දූපතක් වීම තුල. හැබැයි ලංකාව තුල
චීනයේ වගේම අවුරුදු 2000 ගණනක් ගත වෙච්ච ජාතිකත්වයක් තිබුණා. තිබුණා විතරක් නෙවෙයි ඒ ජාතිකත්වයේ පෝෂණය කිරීමට සහ ඒ වෙනුවෙන් මතවාද නිර්මාණය කරමින් මහාවංශය නමින් ඉතිහාස කෘතියක් රචනා කෙරුණා. ඒතර මේක චීනට පවා නැති තත්ත්වයක්. එතකොට මේ නිසා ඒ කියන්නේ ලංකාවේ අතීතයේ ජාතික රාජ්‍යයක් තිබුණේ නැහැ කියන්නේ ජාතික රාජ්‍යයක් කියන්නේ මේ යුරෝපයේ තීරුමින් වෙන්න පුළුවන්. හැබැයි ජාතිකත්වයේ පිළිබඳ අදහස ඒ අනුව ක්‍රියා කිරීම, ඒ වෙනුවෙන් සටන් කිරීම, ඒ වෙනුවෙන් ජීවිත පූජා කිරීම, එය කළ යුතු කාර්යයක් වශයෙන් පරපුරින් පරපුරට ඉගෙනීම මේ සියලු ක්‍රියාවලිය, ඒ කියන්නේ මුද්‍රණ ශිල්පී ඇති වෙලා නොතිබ්බට දැන් ජෝන් ඩේවි කියන්නේ බ්‍රිතාන්‍යයේ ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා. දැන් ඔහුගේ පොතේ ඔහු පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ඒ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළාම ඔවුන්ට අවුරුදු දහස් ගාණක් ඈත අතීතයට තමන්ගේ රජවරු ගැන ඒ නිර්මාණ කරපු අය ගැන කියන්න හැකියාව තිබුණා කියලා. ඒක අමතක වුණාම අර තල්කොළවල තියෙන පොතක් අරගෙන පෙරලලා බලලා අවශ්‍ය පිළිතුරු දුන්න කියලා. ඒතර මේ කියන්නේ මහාවංශ ගැන. ඒතර ඒ කියන්නේ ලංකාවේ මුද්‍රණ ශිල්පය නැති වුණාට ලංකාවේ අධ්‍යාපනය හරහා සාහිත්‍ය හරහා ඒ ඒකාබද්ධ කිරීම කිරිලා තියෙනවා. ඒකින්ද මට ඒ කාරණේ කියන්න ඕනෙකම තිබුණා. අනිත් එක අර ඔබ අහපු අනිත් ප්‍රශ්නේ කියන්නේ මේ අර මේ හරි ජනවර්ගයන් වෙනත් රටවල් වල සිටීම තුළ දැන් ලංකාවේ කවදාවත් යුරෝපෙත් ඒක හිමුන්නේ මගේ මුල් අදහස් ප්‍රකාශ කිරීමේදීම කිව්වේ ඒකයි. ප්‍රංශයේ ජාතික රාජ්‍ය ඇති කරනකොට හංස භාෂා කතා කරේ කියන්නේ ඊටාම දුර්වල මට්ටමින් කතා කරපු අයත් ඇතුළුව මොනයම් හෝ විදිහකට ප්‍රංශ භාෂා කතා කරපු ප්‍රතිශතයේ 50%යි. ප්‍රංශ භාෂාව යම් සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණයට කතා කරපු ප්‍රතිශතය 12%ක් නැත්නම් 13ක් කියලා කියන්නේ. ඒතකොට ඒ රාජ්‍ය විසින් තමයි අධ්‍යාපනය හරහා නූතන තාක්ෂණය හරහා ප්‍රවාහන පද්ධති හරහා ඒකබද්ධ කිරීම කළේ. හරි අපි මම මැද්දෙන් බාධා කරන්නේ කාලය නිසා. අපිට තියෙන බොහොම සීමිත කාලයක්. මම කැමති ඊළඟ ප්‍රශ්න වලට යන්න. තියෙන ගැටලු ලියා ගන්න. දැන් ඔබ සාහිමකටපත් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් මේක නැවත Facebook කරා සමාජ වෙබ් අඩවි හරහා මේ සංවාද ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. නිර්මාල්ව අපිට පුළුවන් අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගන්න. ගෙවිඳුව ඔවුන් ලියයි. මම හිතන්නේ මෙතනින් අපි හිර වෙන තැන් අපි ඉස්සරහට ගෙනියමු. නැවත සංවාදයක් තියමු ඕන. ප්‍රශ්න කීපයක් නෙමෙයි ඒක ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක වෙන වෙනම එක එක දැන් ජාතික ගිය ප්‍රශ්න වෙනම එකක්, ෆෙඩරල් ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්න වෙනම එකක්, අර ගෝත්‍රවාදීද කියන එක වෙනම එකක්. ඒ වගේ ඔක්කොම එකට අරන් බෑ එහෙම. ඔය ඒකට අපිට ටිකක් මේ
මං හිතන්නේ මන්ට පුළුවන් කියලා. දැන් මෙහෙමයි දැන් අපි මේ මූලික අර සාකච්ඡාවේ දිගට යන් එතකොට ඉතින් සමහර විට වාගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නත් පුළුවන්. එහෙම ඒ වගේ බලමු. දැන් පළවෙනි දේ තමයි අපි ඉස්සරහ තියෙන අභියෝගය තමයි අපිට අවශ්‍ය කරන්නේ කුමන වර්ගයේ රාජ්‍යයක්ද කියන එක. දැන් මම අර ගෙවිඳු කියපු කාරණේකින් පටන් ගන්නවා. දැන් අර පරාක්‍රම බාහු ගැන උදාහරණයක් ගත්ත එක හොඳයි. දැන් දැන් මේ පරාක්‍රම බාහුගේ උදාහරණය ගත්තේ අර මට සිංහල කඩුවක් දෙන්න කියන එකනේ. දැන් එතන මොකක්ද සිංහල කඩුවක් කියන්නේ දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක මම නම් හිතන්නේ ඒක අර අතීරණාත්මකයි කියලා. ඒ කියන්නේ ඒක අන්ඩිසයිඩබල්. මොකක්ද එකෙන් අදහස් කරන්නේ? කියන්නේ මට සිංහල කඩුවක් දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා ඒකට නිර්වචනයක් දෙන්න බෑ සම්පූර්ණ. හරි? දැන් ඔය ඒකේ අපි හිතමු දැන් ඒකෙන් දැන් මම දැකලා තියෙන ඔය ඒ ප්‍රකාශය විශාල වශයෙන් කියන්නේ දැන් ජාතිකවාදී දේශපාලන සමූහයක් ජාතිය කියන එක දේශපාලන අදහසක් විදිහට ලංකාවේ ඔය 2000 ගණක් තිස්සේ අවුරුදු තිබුණයි කියන එකට සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන එකක් තමයි ඔය පරාක්‍රම බාහු කරයි කියන ඔය ප්‍රකාශය. මම කියන්නේ පරාක්‍රම බාහුව එක කරා හෝ නැතා හෝ මේක මේ මහාවංශයේ තියෙනවනේ. මහාවංශයේ දෙවෙනි කොටසේ තියෙනවනේ. ඒකයි වැදගත් අපිට. එතකොට ඒකෙන් මොකද්ද අදහස් වුනේ කියන ඒක කියන්න බෑ අපිට. දැන් සිංහල කඩුවක් කියන එකෙන් ඒකේ අපි හිතමු දැන් සිංහල නොවන කඩුව මොකක්ද? හරි? ඒ කියන්නේ සිංහල නොවන කඩුව මොකක්ද? දැන් අපි හිතමු දැන් අපි දැනුත් කියනවා දැන් අර රට උදැල්ල සිංහල උදැල්ල ඒවා කියනවනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙහි හදන එක එහෙම. හරි? දැන් එතන අර යම්කිසි ඒක යම්කිසි අර අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් අපි හිතමු එහෙම තියෙන්නත් පුළුවන් සමහර ලාවට. හැබැයි මේ දේශපාලන සංකල්පයක් විදිහට ජාතියේ වැදගත්කම තියෙන්නේ එතන නෙමෙයි. දැන් අපි දන්න පරාක්‍රම බාහු ගැනම බැලුවොත් පරාක්‍රම බාහු කියලා කියන්නේ පරාක්‍රම බාහු තමයි විශාල වශයෙන් යුද්ධ කරපු රජ කෙනෙක්. විශාල වශයෙන් ඔහු බාල කාලේ ඉඳලම යුද්ධ ක්‍රියාවලියෙන් නිරත වුණා. මේ යුද්ධ වැඩි ප්‍රමාණයක් කරේ ඔහු ප්‍රධාන යුද්ධ මෙහෙයුම් දෙකක් කරා. එකක් ඔය බුරුමේ පහළ බුරුමේට සහ අනිත් එක මේ දකුණු පාණ්ඩ්‍ය දේශයට. ඊතුරු යුද මෙහෙයුම් සියල්ල තිබුණේ මේ දිවයින අභ්‍යන්තරේ. දිවයින අභ්‍යන්තරේ ඔය දක්ෂිණ දේශය කියලා දැන් කියන්නේ ඔය බස්නාහිර පළාත ඒකේ මේ ඔය පඬුවස් නුවර පැත්තේ තමයි ඒකේ කේන්ද්‍රස්ථානය. අනිත් පැත්තෙන් රුහුණ පැත්තෙන් පොළොන්නරුව. දැන් මේ ප්‍රදේශවල මේ ප්‍රදේශ අතර අර දේශපාලන එක්සත්භාවය පිළිබඳ ඒ කියන්නේ මේවා එක දේශපාලන ඒකකයක් කියන අදහසක් අපිට පේන්නේ නැහැ. දැන් අපි හිතමු ඕනෑම රජෙකුට කියනවා Tamanගේ වැඩි ප්‍රදේශයක් පාලනය කරගැනීමේ මේ නඹුරුවක් තියෙනවා. ඒක දැන් ඉන්දියාවෙත් බැලුවොත් අපිට පේනවා හැම පාලකයෙක්ම උත්සාහ කරනවා Tamanගේ අර ටෙරිටෝරියල් එක්ස්පැන්ෂන් කියන එක හැමතැනම තියෙන දෙයක්. දැන් ඒ අරෙන්ද දැන් මෙතන මේ දැන් මම ගෙවිඳු මෙතනත් එක ඇඟෙව්වා. නමුත් ඒක ගොඩක් මේ කියන එකක් තමයි මේක දැන් ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ තිබුණාය කියන දේශපාලන එක්සත්භාවය ඒක පහලින් හැදිච්ච එකක් කියලා. හැබැයි ඒක සහවුරු කරන්න අපිට සාධක නැහැ. ඒක සංකල්පීය වශයෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෙනම එකක්. අඩුතරමින් ඒක සාධක නැහැ. මොකද ඒ ලංකාවේ දේශපාලන එක්සත්භාවය කියන ඒක සම්බන්ධයෙන් ඔය මේ අදහසක් තියෙනවා. ඔය දැන් ඔය මහාවංශය ගැන කිව්වනේ ඒ වංශකථා සාහිත්‍යය තුල අර බුදුදහමත් එක්ක බැඳුණු අදහසක් තියෙනවා. ධම්මදීපය කියන සංකල්පය තියෙනවා. හැබැයි මේ ධම්මදීපය කියන සංකල්පය
යම්කිසි ඒ ලංකාවේ කියන්නේ මේ දිවයින ඒ දිවයිනේ දේශපාලන එක්සත්භාවයට යම්කිසි ඒක පිළිගැනීම සඳහා මේ දේශපාලන බලය සඳහා මේ සටන් කරපු රජවරුන්ට බලපෑම් කරපු සංකල්පයක්ද කියන එක ඔප්පු කරන්න කිසිම ඒ දේශපාලන යථාර්ථය අපිට ඉඩ දෙන්නේ නැහැ. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි මේ පරාක්‍රම බාහු. ඒ පරාක්‍රම බාහු සමග යුද්ධ කරේ මේ කාලේ යුද්ධ කරපු ඒ තුනම හිටියේ එක ඥාති પરම්පරාවක්. ඒගොල්ලෝ ඥාතීන්. මාමා එයාගේ කියන්නේ ඥාති සහෝදරයාගේ අම්මා නැත්නම් එයාගේ නැන්දා ඒ තන සුගලබිසව ඊට පස්සේ මෙහෙම මේ ඥාතීන් ටිකක් එකතු වෙලා තමයි මේ දක්ෂිණ දේශයයි පොළොන්නරුවයි මේ රුහුණයි අතරේ මේ යුද්ධ ඇති කරගන්නේ. මේ යුද්ධවලදී වැදගත්ම දේ තමයි මේ හැම පාලකයෙකුටම යුද්ධ කරන හැම පාර්ශවයකටම අපිට පේනවා ඒගොල්ලන්ට පුළුවන් මේ ප්‍රදේශවල ජනයා මේ මොබිලයිස් කරන්න, ජනයා බලමුළු ගන්නවන්න. එතකොට අපිට අහන්න වෙනවා ප්‍රශ්නයක් අර ඒ දේශපාලන එක්සත්භාවය කියන එක අර මේ පැතුරුණු දෘෂ්ටිවාදයක් නා. ඒ පැතුරුණු දෘෂ්ටිවාදයේ දේශපාලන ප්‍රකාශනය කියන එක. කොහෙද දැන් අපි බැලුවොත් දැන් වර්තමානයේ තියෙනවනේ. දැන් වර්තමානයේ එහෙම සංවිධාන දැන් ෆෙඩරල් වාදය ගැන කියනකොට දැන් ඔබතුමා කිව්වා ඒක ගැන ඒකට විරුද්ධ අදහස් මෙහෙම බෑ මේම එක රටක් එහෙම කියලා එහෙම තියෙනවා. එහෙම අර සමාජයේ පහලින් එන අදහසක් තියෙනවා. දැන් හැබැයි අපිට කොහොමවත් හොයාගන්න බෑ එහෙම පහලින් එන අදහසක් අර අපි කියමු දැන් තියනවා වගේ දේශපාලන එක්සත්භාවයක් සඳහා. ඒ වෙනුවට අර ඒ දේශපාලන බලය තමන් වෙත ළඟා කරගන්න සටන් කරන බලවේග වලට ඒ තමන්ගේ ප්‍රදේශවල ඉන්න ජනයා ලේසියෙන් මේ බලමුළු ගන්නන්න පුළුවන්. ඒ අයව සමූල ඝාතනයන් දැන් ඔය මම මේකත් කියලා මම ඉවර කරන්නම්. දැන් ඒ රුහුණ ආක්‍රමණය කරාම පරාක්‍රම බව මහජනයා සමූල ඒ මහවංශෙම කියන විදිහට ඒ ජනයා සමූල ඝාතනය කළා දාන ඒක හරියට අර දැන් ඔය අපි කියනවනේ 18 කරල්ලේදී වෙච්ච සමූල ඝාතනය වගේ ගම්ගිනි තියලා ඒ වගේම කරනවා. හරි? එතකොට කියන්නේ ඒවා සටහන් වෙලා තියෙනවා. හරි? එතකොට දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අර කොහෙද අර කියනවා කියන අර ඒ දේශපාලන දෘෂ්ටිවාදයක් නම් ජාතිය පිළිබඳ අදහස කොහෙද ඒක තියෙන්නේ? හරි? ඒක තමයි අපි මුණ දෙන මූලික උපතෝකෝටිකේ. මං හිතන්නේ මේ ප්‍රශ්නේ මම තේරුම් ගත්තේ ඔහු අහන්නේ දැන් ලංකාවේ තියෙන ප්‍රකට තත්වය තමයි දැන් සිංහලකම ගැන කතා කරද්දී ඒක ගෝත්‍රික අදහසක් හැටියට මිනිස්සු දකිනවා අය අනිත් ජාතීන්ට තමන් ගැන කතා කරන්න පුළුවන් වගේ අදහසක්. දැන් මම කිව්වෙම ඒ ඉරාඳින්න බෑ කියලා. ඒක දැන් මම උත්සාහ කරේම කියන්නේ ඔය ජාතිවාදයයි ජාතිකවාදයයි ඔය ගෝත්‍රවාදයයි අරව මේ ඔය ඉරාඳින්න බෑ කියන එක තමයි මගේ මූලික ප්‍රශ්නේ. ඔහු පෙන්වන්නේ නිර්මල් දැන් පවතින රාජ්‍ය තත්ත්වයන් ඇතුළේ ඉරක් ගහලා තියෙනවා කියලා එයා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට නෑ එහෙම නෙවෙයි දැන් ඔහු කියන්න හදන්නේ මම තේරුම් ගත්තේ දැන් අපි දැන් මාතෘකාව ඉස්සරහට යනවා. දැන් ෆෙඩරල් බලය බෙදීම පිළිබඳව කතා කිරීම ජාතිවාදයක් හැටියට කවුරුත් ගන්නේ නැත. ඊට විරුද්ධ වීම ජාතිවාදයක් හැටියට ගන්නවා කියන එක තමයි මතු කරන්නේ. එක එක්කෙනානේ කියන්නේ. දැන් උදාහරණයක් ඇඳලා තියෙන රාජ්‍ය තත්ත්වයන් විසින් කියන්නේ. එක එක්කෙනා කියනවා. දැන් මම ඒ ගැන කියන්නේ මං දකින්නේ වෙන විදිහකට. හරි අපි ගෙවිඳු ගමු කෙටි වෙලාවක්. මගේ පළවෙනි අදහස් දැක්කෙමිදිත් මම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්කුවා. ඒකයි මම හිතන විදිහට නිර්මාල් කියන කාරණේ ඒ තරම් වැදගත් නෑ. මොකද නිර්මාල් ජාතිවාදයේ සහ ජාතිකවාදයේ අතර වෙනසක් දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ අගමැතිවරයා ජාතිවාදීන් කියලා යම්කිසි විදිහක අදහස් වගේක් ප්‍රකාශ කරන අයට තර්ජනය කරනවා. ඒ නිසා මම හිතන විදිහට මේ ප්‍රශ්නේ විශාල අදාළත්වයක් තියෙනවා අදට. මොකද ඒ සමාන හෝ ඊටත් එහාට ගිහිල්ලා තමන් අනිත් ජාතීන්ට අසාධාරණ වෙන ආකාරයේ ප්‍රකාශන පවා නිහඬ විවසමින් ඒකට ඒ නිසා මම හිතන විදිහට අද සන්දර්භය තුල මේ ජාතිවාදයේ සහ ජාතිකවාදයේ වෙන් කර ගැනීම කියන එක අදාළයි. දැන් ඒ හින්දා තමයි මම මුලදිමත් කිව්වේ. ඒ කියන්නේ දැන් අපි තාම ලෝක ප්‍රකට මෑත කාලින උදාහරණයනේ හිට්ලර්ගේ ජර්මනිය. ඒතකොට ඒක හින්දා තමයි මම අර ජර්මන් සෙනවිදුගේ ප්‍රකාශයක් ගත්තේ. ඒතකොට ඒ තුල තියෙන්නේ කියන්නේ මේ ජාතීන් ජීව විද්‍යාත්මකව සහ සංස්කෘතිකම වශයෙන්
අර ස්තරායනය කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඉහළ සිට පහළට උත්තම જાතිය මොකද්ද? උසස් જાතින් මොනවද? පහත් જાතින් මොනවද? ආදි වශයෙන් මේ ස්තරායනය කිරීම ಜಾතිවාදයත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ ಜಾතිය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම. ඒක අනිත් ಜಾතීන්ට එරෙහිව කටයුත්තක් නෙවෙයි. තමන්ගේ ಜಾතියේ වෙනුවෙන් පෙනී සිටීම සහ එහි යම්කිසි විදිහකට ඓතිහාසිකව ගොඩනගපු යම් කාර්යසිද්ධියක් තියෙනවා නම් ඒක පවත්වාගෙන යෑම. ඒක මම දකින විදිහට නම් ප්‍රගතිශීලී පියවරක්. උදාහරණයක් විදිහට දැන් මේ පසුගිය කාලේ ඒ වෙන වෙන අන්‍ය ජාතීන්ගේ මේ ස්වාධීනතාවයන් නොතකා බටහිර ජාතීන්ගේ මැදිහත් වීම නිසා හැබැයිද ඔබ ආසියානු භාෂාවල් 108ක් මේ අද වෙනකොට භාවිතයෙන් තුරන් වෙලා තිබෙනවා. අප්‍රිකානු භාෂාවල් 51ක්. උතුරු ඇමරිකාවේ 100 ගාණක්, දකුණු ඇමරිකාවෙත් 100 ගාණක්. දැන් ඒ ආකාරයටම මම කියන්නේ දැන් මේ රටේ බිහි වෙච්ච මේ රටේ පමණක් අනන්‍යව පවතින සිංහල භාෂාව හැටියට ගත්තොත් එහෙම ඒ භාෂාව රැකගැනීමේ සහ පෝෂණය කිරීමේ සිංහලයන් හැටියට මම හිතන විදිහට අපේ පරම යුතුයකමක් තියෙනවා. ඒක ලෝකයේ හැටියටත් වැදගත් කාරණයක් හැටියට දකින්න ඕනේ. මම හිතන විදිහට මේ තියෙන දැන් අපි මේ කියන්නේ මේ කරපොත්තෙක් හරි කටුස්සෙක් හරි මම ඒක එපා කියනවා නෙවෙයි, ශාකයක් හරි රැකගැනීම ගැන ඊටාම විශාල වශයෙන් වෙහෙසෙන ලෝකෙක අවුරුදු 2000 ගණනක් පවත්වාගෙන වර්ධනය කළ සහ දැන් කියන්නේ මනෝරමණීය කියලා කියන දැන් ඒ කියන්නේ ඒතකොට එවැනි භාෂාවක් ලෝකෙන් තුරන් වෙන තැනකට කටයුතු දෙනවනම් ඒක මුළු ලෝකෙටම නැතිවීම. ඉතින් ඒ නිසා ඔබ අහන ප්‍රශ්නේ වැදගත්කමක් තියෙනවා. දෙවෙනි එක තමයි මම අර ප්‍රංශය ගැන කියපු උදාහරණේ තාපව ගැන ඒ ප්‍රශ්නේ හිතෙන් මතක් කරොත් එහෙම ප්‍රංශ භාෂාව කතා කරන්නේ 50%ක්වත් එහෙම ලෝකෙ කොහෙවත් නැහැ. මේ සමස්ත භාෂාවම ජන වර්ගයේම නැත්නම් ජනතාවම ඒ ජාතික රාජ්‍ය භාෂාව කතා කරන ඒවා ඊටාම අල්පයි. ඒකින්ද තමයි අර චීන විශේෂ වුනේ. ඒ කියන්නේ චීන 90 ගණක් මේ වුනේ. දැන් අද සමහර රාජ්‍යයන් මෙව වෙන්නේ ඒ රාජ්‍යයන්හි ආරක්ෂාව සඳහා ගන්නා වූ පියවර තුල. දැන් ප්‍රංශයත් කරේ එහෙම තමයි. ප්‍රංශේ කියන්නේ මේ වෙන රටවල් වලින් ඇවිල්ලා ජනතාව පදිංචි වෙලා නෙවෙයි. හරි නැත්නම් අපිට කරා වගේ බටහිර ආධිපත්‍යයේ තුවක්කුවේ බලයේ තුල කටයුතු කිරීම නිසා නෙවෙයි. ඒ රටේ ඒ රාජ්‍ය පිහිටවන කොටත් හිටියේ 50%ක් ප්‍රංශ භාෂාව පරිහරණය කී 50%ක් පමණයි. ඒකයි මම කලින් කිව්වේ. ඒක නිසා මේ ඒ වුණාට ඒ රටේ අනන්‍යතාව ප්‍රංශ හැටියට පිළිගන්න එක බාධාවක් උන්නේ නැහැ. සහ ඒ රටේ ජීවත් වෙන සීළු අනිත් ජනතාවට ප්‍රංශ භාෂාව නිල භාෂාව වශයෙන් පිළිගන්න බාධාවක් උනේත් නැහැ. ඒවා ඒ කියන්නේ මුද්‍ය ක්‍රියා හැටියට හරි ජාතිවාදී ක්‍රියා හැටියට හරි අධිපතිවාදී ක්‍රියා හැටියට අපි දකින්නේ නැහැ. ඇමරිකාවේ පුරවැසිකම ගන්න ඕන නම් ඔබ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් හා ඇමරිකානු ඉතිහාසය සම්බන්ධයෙන් අවුරුදු 200යි නැත්නම් 300යි තියෙන ඉතිහාසය. ඒ ඉතිහාසය සම්බන්ධයෙන් ඔබ මූලික දැනුම තියෙන ප්‍රශ්න පත්‍රයක් සමත් විය යුතුයි. ඒතකොට ඒ තුලම ඇමරිකන් පුරවැසිභාවය ලැබෙනකොට ඔබ ඒ ඇමරිකන් කුලකයට ඔබ හඩ ගස්සවලයි ඇතුළට ගන්නෙ. හැබැයි බටහිර ජාතින්ගේ මැදිහත් දැන් ඒක තමයි චීනෙත් උනේ. ඒකම තමයි ලංකාවෙත් උනේ. නැත්නම් ලංකාවේ අනුරාධපුරේ අවුරුදු 1000ක් පවතින්න බෑනේ සිංහල කතා කරන ජනසංඛ්‍යාවක් ජීවත් වෙන රටක් විදියට. දැන් පරාක්‍රම බහුව ගත්තත් ඔහුගේ උප්පත්තිය ගත්තොත් වෙනත් ජාතිකයන් සම්බන්ධයි. හැබැයි ඔහු සිංහල වෙනවා. ඉතින් ඒ ආකාරයට ගත්තොත් එහෙම දැන් අර කඩුව කියන එකේ සිංහල අර්ථය මොකක්ද වුණත් මහා වංශයේ කියවුවොත් මහා වංශයේ ගැමණු කුමාරයාගේ ඒ ජීවිත කතාව හා ඔහුගේ ප්‍රයත්නයන් පිළිබඳව මහා වංශයේ ලියා තියෙනවා. මම කියන්නේ ගැමණු කුමාරයා එහෙම කිව්වද නැද්ද කියන එක ගැන අපි වාද කරන එකේ තේරුමක් නැහැ. ඔබ කිව්වා වගේම ඒවා මහා වංශයේ ලියවෙන යුගය වෙනකොට ඒ අදහස් සමාජගත මහා වංශය හරහා සමාජගත කෙරෙනවා. එතකොට ගැමණු කුමාරයා ගිහිල්ලා නිදා ගන්නකොට උතුරෙන් මේ දකුණේ මුහුදය උතුරෙන් එතන කියන්නේ දෙමළු කියන මේක පාවිච්චි වෙන්නේ විජාතිකයන් කියන අර්ථයෙන්. එතකොට කියලා ඔහු මං කොහොමද අතපය දිගරින්නේ කියලා අහනකොට එතන තිබෙනවා අපේ රාජ්‍යයේ මේ සීමාවන් පිළිබඳ අර්ථකථනය. ඕනෙම මේකක දැන් මේ රාජ්‍යයේ තියෙද්දිත් පුළුවන් නේ දැන් ඕනේ තරම් දේශපාලන පක්ෂ වලට වෙනත් තැන් වලින් සහයෝගය ගන්න මේ ජනතාවල් හොයා ගන්න පුළුවන්. ඒකේ කිසි අර්බුදයක් නැහැ. හැබැයි විජාතික ආක්‍රමණයක් තිබ්බ අවස්ථාවන්හිදී අපිට නිරන්තරයෙන්ම පේනවා තුන්වෙනි පාර්ශ්ව මැදිහත් වෙලා ගැටුම් වළක්වලා දැන් උදාහරණයකට ගැමණු කුමාරයා හා තිස්ස කුමාරයා අතර වෙන ගැටුම සඳහා දසමහා යෝධයන් මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන්නේ නැත්තේ ඒක එතනින් එහාට ඒ දෙන්නගෙන් කවුරු රජ වුණත් වෙනත් අරගලයක් කරන්න තිබ්බ හින්දා රටේ ආරක්ෂාව වෙනුවෙන්. වලගම්බා රජුරන්ට එරෙහි වලගම්බා රජුරන්ගේම අර දරනඩු ක්‍රියාකලාපයක් නිසා ඇමතිවරු දාලා යනකොට භික්ෂුන් වහන්සේලා මැදිහත් වෙනවා. ඒ මැදිහත් වෙලා මේක මේ ඒ කියන්නේ එතනදිත් ඇහෙන්නේ මේ කියන්නේ අපි හැමතිස්සෙම ඒ කියන්නේ බුද්ධ ආගම පැමිණියන් පස්සේ
රාජ්‍යයේ මූලික කාර්ය හැටියට සැලකුවානේ බුද්ධාගම ආරක්ෂා කිරීම. ඒකට අපිට පැවරිච්ච කාර්ය හැටියට මහා වංශය හරහා ඒ ගැමන් කුමාරගේ කතාව හරහා මේ සියල්ල හරහා අර්ථකථනය කරා බුදුදහම ආරක්ෂා කිරීම රාජ්‍යයේ පරම යුතුයකම හැටියට. ඒතකොට ඒක ජනතාවත් ඒක හැටියටම සැලකුවා. ඊළඟට දැන් ඒ කාර්ය තුල අපි බැලුවොත් එහෙම එතන ඒ බුදුදහමත් එක්ක බැඳිච්ච සංස්කෘතික ජීවන රටාවම අපි ආරක්ෂා කරනවා. එතන හුදු ආගම මේ පොතපතක ඒ පොට්ටික නැත්තම් ත්‍රිපිටකය ආරක්ෂා කිරීම නෙමෙයි කරන්නේ. ඒ බුද්ධ ධර්මයේ දැන් අද සමහර අය කියනෝනේ මේ අපි නිවිදිදී නෙවෙයි බුද්ධාගම අර්ථකථනය කරන්න කියලා. බෑ. එතන බුද්ධාගම කියන එකෙන් දැන් උඩරට කිව්සුමේ ගත්තත් ඒ ධර්මය නෙමෙයි ආරක්ෂා කිරීම ගැන කතා කරන්නේ. කතා කරන්නේ බුද්ධ ශාසනය සහ මෙහි අනිකුත් මේ සිරිත් ආරක්ෂා කිරීම. අපි ඊළඟ ප්‍රශ්න වලටත් ඉඩ දීලා යන්න ඉස්සරහට. හරි. තව ඔඩියන්ස් එකේ තියෙන ප්‍රශ්න අහන්න අපි නැත්නම් එක තැනක හිර වෙයි කියලා හිතෙනවා මට. එතෙන්දි මතුවෙන්නේ දැන් බොහෝ දුරට ඔය ජාතිකත්වය ශ්‍රී ලාංකික ජාතිකත්වය කියන සංකල්පය ගොඩනැගෙන්නේ ඔය ජනවාර්ග අතර සමගියක් ඇති කරන්න. දැන් ගැටලුව වෙන්නේ මැතිතුමනි ඒ ශ්‍රී ලාංකික ජාතිකත්වය කියන එක ගොඩනගනකොට සිංහල ජාතිය කියන එක දිය වෙලා යනවා. මොකද සිංහල ජාතිය දැන් ඔබතුමන්ලා කියන දෙයට අපිට එකඟ වෙන්න බැරි වෙන්නේ ඔය ශ්‍රී ලාංකික ජාතිකත්වය කියන එක ශ්‍රී ලාංකික ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජාතිය කියන එකට එකඟ වෙන්න බැරි. ඒ ශ්‍රී ලාංකික ජාතිය කියන එක ගොඩනගනකොට සිංහල ජාතිය කියන එක දියාරු වෙලා යනවා. ලෝකයේ සිංහල ජාතිය ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරයි. දැන් ඔය සිංහල ජාතිය කියන එක අපේ ඉතිහාසය තුල මම දකින විදියට ගොඩනැගෙන්නේ ආකාර දෙකකින්. ඔය ඉන්දියාවේ සින්දු ගඟ ආසන්නයේ ඉඳලා ආපු විජය හෝ මුරුණ්ඩසිව ඒ රජවරුන්ගෙන් පැවතෙන සිංහල රාජවංශ එකක්. ඒ රාජවංශ ඊට පස්සේ ඒ රාජවංශයට මේ රටේ හිටපු හෙළ ගෝත්‍රිකයන් යක්ෂ නාග දේව රාක්ෂ කියන ගෝත්‍රිකයන් එකතු වෙලා ඒ ආපු සිංහල රාජවංශිකයනුයි මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමින් එකට බඳිනෝ. ඒ සිංහල ජාතිය තමයි දැන්ට පැවතගින්නේ. එතකොට ඒ මූලාරම්භයේ ඉඳලා ගත්තම අපි දැන් වසර 2500කට ආසන්න කාලයක් දැන් අපිට ඉතිහාසයක් තියෙනවා. හෙළ ඉතිහාසයට යනවා නම් මේක අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ලෝකයට ශිෂ්ටාචාරය හඳුන්වා දුන්නේ හෙළ වංශිකයන් කියලා. එතකොට මේක මේ தත්ත්වය තුල සිංහල කියන්නේ ස්වදේශික ජන කොට්ටාශයක්. ඒක ලෝකෙත් පිළිගන්නවා. ලෝකයේ වඳ වෙලා යන ජාතින් අතර ලෝකයේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික සංග්‍රහයේ 2004 වඳ වෙලා යන ජාතින් අතර 24 දෙනා අතර සිංහල ජාති ඉන්නවා. ඒක ලෝකයේ පිළිගන්න දෙයක්. ඒ කියන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික සංග්‍රහව 2004 සඳහන් වෙන්නේ මම අහලා තියෙන විදිහට ලෝකයේ වඳ වෙලා යන ජාතින් අතර 24 දෙනා අතර සිංහල ජාති එනවා. මේක අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ වඳ වෙලා යන ජාතින් අතර 3 වෙනි ස්ථානය කියලා. උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කරන දවස්වල ඒ ලැබිච්ච ජාත්‍යන්තර දැනුම අනුව කියපු දෙයක් තමයි වඳ වෙලා යන ජාතින් අතර 3 වෙනි තැන ඉන්නේ කියලා. ගැටලුව වෙන්නේ මෙතුමනි දැන් ශ්‍රී ලාංකික ජාතිකත්වයේ ගොඩනගන්නේ ඔය සිංහල දෙමළ මුස්ලිම් කියන අයගේ ජාතික සමගිය ඇති කරන්න. නමුත් ওই ජාතිකත්වයේ ගොඩනැගීමේදී මේ අනාදිමත් කාලයක් තුර ලෝකයේ ඊටමත් පැරණිම ශිෂ්ටාචාරයක් දිය වෙලා යනවා. ඒක දැනට එකතු වෙලා තියෙන බුදුදහමෙන්. බුදුදහමෙන් එකතු වෙලා තමයි සිංහල ජාතිය ගොඩනැගෙන්නේ. නමුත් ඔය කියන ශ්‍රී ලාංක ජාතිය ගොඩනැගීම තුල මේ අභිමානවත් ඉතිහාසය දියාරු වෙලා යනවා. අන්න ඒක නිසා තමයි අපිට ශ්‍රී ලාංකිකත්වයේ කියන එකට එකඟ වෙන්න බැරි. මේ නිසා මම ඔබතුමාට යෝජනා කරන්නේ අපි සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් වෙනම අපිට අනන්‍යතාවයක් තියෙනවා. අපි ගහ ගන්න ඕනේ නැහැ. ගැටුම් ඇති කරන්න ඕනේ නැහැ. ඒ තම තමන්ගේ ජාතික අනන්‍යතාවයෙන් ගොඩනගා ගන්න ගමන් ඒ ජාතික සමගිය කියන එක තමයි ඇති විය යුත්තේ. එහෙම නැතුව ශ්‍රී ලාංක ජාතිකත්වය කියන එක ගොඩනගන්න ගියොත් ඒ තුල සිංහල ජාතිය දිය වෙලා යනවා. මොකද දේශපාලන වශයෙන්ුත් මේකට එකතු වෙනවා. පිරිසක් දේශපාලන වශයෙන් උපක්‍රම අවියක් විදියටත් මේ සිංහල ජාතිය
ආරක්ෂා කරන්න ඕනේ කියනවා. සමහරු කියනවා ජාතික සමගිය ගොඩනගන්න කියලා. ඒ தත්ත්වය තුල සිංහල ජාතිය නොදැනීම ගිහිල්ලා තා වසර 50ක් කෙසේ වෙසත් වතර 100ක් 200ක් යනකොට මෙහෙම දියාරු වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපිට ඔය ශ්‍රී ලාංකික ජාතිකත්වයේ කියන එකට මට නම් එකඟ වෙන්න බැරි. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරන්නේ වඩාත්ම හොඳයි සිංහල දෙමළ මුස්ලිම් කියන අයගේ වෙන වෙනම අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒ ජාතීන් අතර සමගිය ගොඩනගා ගැනීම. දේශපාලන විසඳුමක් ගැටලුවක් තියෙනවා නම් මට නම් පේන විදිහට බොහෝ දුරට දේශපාලන ගැටලුව තියෙන්නේ උතුරේ දේශපාලඥයින්ට. තමන්ගේ බලය පුද්ගලික දේශපාලන බලයට තියෙන කෑදරකම විදිහට තමයි මට නම් පේන්නේ. කෙසේ නමුත් ඒ දේවල් සාකච්ඡා කරලා රටේ මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන්නේ මේ භූමිය විතරයි. සිංහලයා උතුරේ ඉඳන් මෙහෙම පල්ලයට තල්ලු වෙලා ගියොත් ඒක වෙන්නේ අතීතයේදී හැඳින්වෙන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පැනලා සියදිවි විනාශා ගන්නවා කියලා. නමුත් පවතින දේශපාලන ක්‍රමයේ තුල වෙන්නේ අර බුදුදහමෙන් ගැට ගැහිච්ච සිංහල ජාතිය කියන එක දියාරු වෙලා ගිහිල්ලා ඒ සිංහල ජාතිය මානසික වශයෙන් උත් ප්‍රමාණාත්මක අඩුනාම ඊට පස්සේ මේ රටේ මුස්ලිම් හෝ වෙනත් ඕනම ආකාරයේ මූලධර්මවාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ මූලධර්මවාදයට එතකොට ඉතුරුලා ඉන්න සිංහලයෝ ගොදුරු වෙනවා. ඒ දෙයකම තමයි ওই සින්දු නදිය ආශ්‍රිත පාකිස්තානයේ ගොඩනැගුණේ ওই මුසල්මානුවන්ගේ ආක්‍රමණයෙන් පස්සේ මම දකින ඉතිහාසයට අනුව. අන්නේ ප්‍රශ්නේ නිසා තමයි අපිට සිංහල ජාතිය ආරක්ෂා කරගන්න ඔය ශ්‍රී ලාංකික කියන ජාතිකත්වයට එකඟ වෙන්න බැරි වෙලා තියෙන. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරන්නේ ඒ ශ්‍රී ලාංකික ජාතිකත්ව වෙනුවට ඒ ජාතීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වෙන ආකාරයට ඒ ජාතික සමගිය ගොඩනැගීම තමයි වෙන්න ඕනේ. මොකද සුළු ජාතියක් කිව්වට මැතුමනි මේ රට තුල සංඛ්‍යාත්මක විතරයි මුස්ලිම් සහ දෙමළ අය සුළු ජාතීන් වෙන්නේ. ආර්ථික වශයෙන් ගත්තොත් සමාජීය වශයෙන් ගත්තොත් දේශපාලන බලපෑම ගතින් ගත්තොත් මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක මුළු ලෝකයේ දිහා බැලුවම සිංහලයට තියෙන ශිෂ්ටාචාරයකට ජාතියකට රටකට ලංකාව විතරයි. මුස්ලිම් කිව්වම මේ දැවැන්ත ලෝකයේ විශාල භූමිකාගයකට උරුමකම් කියනවා. කතෝලිකයන් වශයෙන් ගත්තත් වෙනම ප්‍රජාවක් ඉන්නවා. දෙමළ අය ගත්තම තමිල්නාඩුව තියෙනවා, ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය 3ක් තියෙනවා. දකුණු අප්‍රිකාවේ ඉන්නවා. මැලේසියාවේ ඉන්නවා. ඉතින් ඒ තත්වයේ තුල ඇත්තටම සැබෑ සුළු ජාතිය වෙන්නේ සිංහල. අන්න ඒක නිසා තමයි අපිට ශ්‍රී ලාංකික මට පුද්ගලිකව ශ්‍රී ලාංකික ජාතිකත්වයේ කියන එකට එකඟ වෙන්න බැරි ඔබතුමාලා අදහස් දක්වන. ඒ නිසා මම ඔබතුමාලාට කියන කවදාකවත් ඒක කරන්න බෑ. මොකද කරන්න බැරි. මොකද අපිට සිදු වෙනවා සිංහල ජාතිය ආරක්ෂා වෙනුවෙන් අපිට ඉදිරියට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ විදිහට මම කියන්නේ මේ රටේ නැවතත් ප්‍රශ්න ඇති නොවෙන්න හොඳම දේ තමයි ඒ ජාතීන්ගේ මෙන්න මේ පසුබිම තේරුම් අරගෙන ජාතීන් අතර සමගිය සුහදත්වයේ වර්ධනය වෙන ආකාරයට ක්‍රියා කරන. එසේ නොකර සිංහල ජාතිය දියාරු කරන්න යෑමේ වෙන්නේ නැවතත් සිංහල ආයුධ අතර ගන්න තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. මට විනාඩියක් දෙන්න. විනාඩියක්. දැන් ගෙවිඳුගේ කතාවේ ඔබේ කතාවේ සාරය ගත්තාම අපිට පේන්නේ අර ජාතිය මත පදනම් වුණු යෝජනාවක් නේ ඔබ ගේන්නේ. දැන් පරිස්සම් වෙන්න ඕන එක තමයි මේ යෝජනාව තමයි දෙමළ අය ගේන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපේ ස්වයං නිර්ණය දෙන්න දෙමළ ජාතිකත්වය පිළිගන්න මේක අපේ නිජ භූමිය කියලා පිළිගන්න. දැන් එතනට ආවොත් දැන් ඔබ බැලුවොත් එහෙම ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා. හරවත් නෑ කියන්න බෑ ඒක. ඒක තියෙනවා. ඒතර අපි යෝජනා කෙරුවොත් සිංහල ජාතිකත්වය පිළිගන්න ඒක ගොඩනගමු කියලා නැවත අනතුරක් තියෙනවා හැබැයි. දැන් ඒක තමයි වෙන්නේ අන්තිමට. දැන් අපි කිව්වොත් එහෙම සිංහල අනන්‍යතාව පිළිගන්න කියපු ගමන් ඒක තමයි දෙමළ අන්තවාදීන්ට අවශ්‍ය. මුස්ලිම් අන්තවාදීන්ට ඒක තමයි ඕනි. දැන් ඔය මේ සිංහලයේ කියලා ගහන් යන තරමට දෙමළ මුස්ලිම් අන්තවාදීන් ආසයි. එන්නේ හැකිලෙනවා එතකොට ඒක. ඒ ගැන හිතන්න වෙනවා. ආපහු. මම කියන්නේ මේ හරි පරිස්සමෙන් මේ සංවාදය ගෙනියන්න ඕන එක. දැන් අපි ගෙනාවෝ දැන් මේ නිර්මාල් සහ ගෙවිඳු ගෙනාපු තාම සාකච්ඡා මෝරා වැඩිලා ආවේ නැහැ. ඔවුන් තාම මේ ජාතිවාදයේ ජාතිකත්වය ගැන කතා කරමින් ඉන්නේ. අපි ටිකක් හැංගීම්බරව මේක ගත්තොත් වර්ධිනවා. හරි පරිස්සම් වෙනවද? ඔබ කිව්වහම අපි ශ්‍රී ලාංකීය කියන එක එපා කියපු ගමන් ඒකට ආස වෙන හුඟක් අය ඉන්නවා. ඒකට ආස වෙනවා. ඒ කියන්නේ හරි උඹලා සිංහලනේ උඹලා එහෙනම් ඔහොම හිටපල්ලා. අපි දෙමළ අපි මෙහෙ ඉන්නම්. අපි මුස්ලිම් මෙහෙ ඉන්නම් කියලා බෙදෙයිද? එතකොට මං කෙටි අදහසක් මේක ඉදිරිපත් කරන්නේ ඔබට
මම යෝජනා කරනවා අපිට වෙලා මදි නිසා මට කතා කරන්න වෙලාවක් එන්නේ නැති නිසා ගෝලීය ධනවාදය තමයි දැන් පෘථිවිය පුරා වැඩ කරන්නේ. දේශ සීමාවන් අතික්‍රමණය කළා ජාතික රාජ්‍යයන් කුඩුපට්ටම් කරලා යනවා. අපිට තියෙන එකම ගැලවුම තමයි නූතන ජාතික රාජ්‍යයක් හදන එක. නූතන මම වචනයක් දානවා නූතන කියලා. සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙන්න දැන් 70ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මට කිසි වැරද්දක් පේන්නේ නැහැ. මට අනුව ඒක ඇතුලේ ප්‍රශ්නයක් නෑ අපිට. ඒක භාවිතයට ගන්න නැති ප්‍රශ්නයක් මට තියෙන්නේ. ඒතර මම යෝජනා කරන්නේ අපි 78 නැවතිලා සිංහල දෙමළ මුස්ලිම් එකට එකතු වුණ නූතන රාජ්‍යයක් ගැන හිතන්න ඕන කියලා මම හිතන්නේ. බැරි වෙලා හරි සිංහල කියලා වෙන් වෙච්ච ගමන් වෙන්නේ දැන් 80 ගණන් වෙනකොට මට මතකයි 72ක් වගේ සිංහල බෞද්ධ ජනයා කියලා කියවුව පොත්වල අපි. දැන් මම දැක්ක අන්තර්ජාලයේ සමහර ලිපි තියෙනවා ඒවට අනුව දැන් 60 ගණන් වලට බහැලා ඒක. ඊළඟට සිංහල බෞද්ධ කියපු ගමන් අර බයඹ කලාපේ සිංහල රෝමානු කතෝලිකට යයින් වෙනවා. එහෙම ප්‍රශ්නයක් කියනවා. සිංහල රෝමානු කතෝලික හැබැයි. මං කියන්නේ මේ ජාතිකත්වය නූතන හැකින් බලන්න ඕනේ කියලා. ඒ ගැන අපි කතා කරමු. ඒක පරිස්සමට හැන්ඩල් කරන්න කියලා මම කියන්නේ. නිර්මල්. කෙවින්තුරු ඊට පස්සේ ඊළඟ වෙලාව වෙනවා. පළවෙනි දේ තමයි ඉතින් මම දන්නේ ඔබතුමා ඇයි මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ කියලා. ඒ කියන්නේ දැන් ඔය ලාංකික අනන්‍යතාවයක් හදන්න ඕනේ කියලා ඉතින් මම එහෙම මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දැන් මෙතන නම් මම කොහොමත් එහෙම එකක් කතා කරේ නෑ. මේ ඉතින් ඒක සහයද ඔබතුමා අර ඉතිහාසය ගැන කියපුවා නම් ඒවා ඉතින් මම දන්නේ නැහැ. ඉතින් ඉතිහාසය කියන්නේ ඉතින් නොඑක් කතානේ. ඉතින් මගේ මම විශ්වවිද්‍යාලයේ මගේ පුහුණුව තියෙන ඉතිහාසයට ඒ තියෙන මගේ දැනුම ඇතුලේ නම් ඔබතුමා කියපුවා ඉතින් තාම ගැටලු සහගතයි. ඔය යක්ෂ නාග දේව ගෝත්‍ර ඕවා ඉතින් මේ ඒවා නිකන් ඉතින් අර අපි සාමාන්‍යයෙන් මේ කියන දේවල්. ඒවට කිසිම ශාස්ත්‍රීය පදනමක් නම් මට පේන්නේ නැහැ. ඒවට ඔන්න ඉතින් වෙනම දිගට කතා කරන්න ඕනේ. පොඩ්ඩකින් ඒකට ශාස්ත්‍රීය පදනමක් නැද්ද ගෙවිදු? කෙටි ප්‍රශ්න වලට අපි යමු. දැන් ඔය මම දන්නේ ඔය ජාතීන් වඳවීම පිළිබඳ ඒවා ඒ ගැන දැන් ඒ යම්කිසි භාෂාවක් ජාතියක් වඳ වෙන්න හෝ වඳ නොවෙන්න දේශපාලන බලය තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු දේශපාලන බලය තිබුණා කියලා දැන් අපි දැන් මේ අපි භාෂාව පාවිච්චි කරන එක තියෙනවානේ. ඉතින් භාෂාව අපි වෙන් කර කියන්නේ දැන් අපි බැලුවොත් මේ අපි සිංහල භාෂාව පාවිච්චි කරන එක අඩු වෙනවා. දැන් ඔය මාධ්‍ය එහෙම තියෙනවානේ. දැන් ඔය රට ජාතිය ගැන කතා කරන මාධ්‍යයක් තියෙනවාද? ඒගොල්ලොත් මේ භාෂාව කතා කරනකොට ඒවා වෙනස් කරගන්නවා ප්‍රායෝගිකව. ඕක දැන් රාජ්‍ය දැන් මම දැකලා නැහැ. දැන් ලංකාවේ ඔය ජාතිය පිළිබඳ අදහස් බොහොම ප්‍රවර්ධනය කරන දේශපාලන පක්ෂ මේ බලයේ ඉන්න කාලේ වුණත් ඒ භාෂාව රැක ගැනීම සඳහා ඒ විශේෂ වැඩසටහන් තියෙනවා. එහෙමව නැහැ. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් තමයි මම ඉතින් මට ජාතිය ගැන නම් විශේෂ කැක්කුමක් නැහැ. නමුත් මට භාෂාව ගැන නම් විශේෂ කැක්කුමක් තියෙනවා. ඒ කැක්කුමක් තියෙන වෙන කාරණයක් නිසා නෙමෙයි. දැන් මම ගුරුවරයෙක් නිසා ඒ ඉගෙන ගන්න එන අය ඉන්නවනේ. ඉගෙන ගන්න එන අය සිංහල දන්නේ නැහැ. දැන් මම උගන්වන්නේ සිංහලෙන් නිසා සිංහල දන්නේ නැහැ. සිංහලෙන් වචනයක් හරියට කියා ගන්න බෑ. දැන් ඒක ඇවිල්ලා ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක්. ඒකට මේ ෆෙඩරල් ක්‍රමයේද අරව මේව නෙමෙයි අදාළ වෙන්නේ. අපිට ඕනනම් මේ සිංහල භාෂාව රැකගන්න ඒ සිංහල භාෂාව රැක ගැනීම සඳහා කළ යුතු දේවල් තියෙනවා. දැන් මම දන්න විදිහට ඔය සිංහලයාගේ අතීතය අරව මේවා ගැන කයිවාරු ගහපු අය මම නම් දන්න විදිහට සිංහල භාෂාවේ උන්නතිය සඳහා කරපු දෙයක් නෑ එහෙමට. ඒ නිසා අපි කරන්න ඕනේ සිංහල භාෂාවේ මොනවද කරන්න ඕන ඇහුවොත් මම කියන්නම් හරියට. හරි. එතකොට අර ඔය ලාංකිකත්වය ඔය දැන් වා කියපු අර කාරණා දෙක තියෙනවානේ. අපි
සිංහල දෙමළ මුස්ලිම් විදිහට ඒක සලකනවාද ලාංකීය විදිහට සලකනවාද කියලා ඒක අපි කරන්න ඕනේ තෝරා ගැනීමක්. හරි? නමුත් එතන අපිට හදාගන්න ඕන රාජ්‍ය මොන වගේ එකක්ද? දැන් වර්තමානයේ රාජ්‍ය අපි කැමති වුණත් නැති වුණත් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලානේ කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය තමයි පිළිගන්නේ එක. ඒ කියන්නේ මේ ජනයාගෙන් තමයි මේ දේශපාලන බලය එන්නේ. ඒ කියන්නේ ජනයාගෙන් තමයි එන්නේ. එතකොට දැන් මේ ජනයාගෙන් දේශපාලන බලය එන එක කොහොමද ඒක කරන්නේ? දැන් ওই ෆෙඩරල් ක්‍රමය ගැන ලංකාවේ තියෙන අදහස් ඒවා හරිම අශාස්ත්‍රීය අදහස්. අපි එතනින් යා නිර්මාල එතනින් යා රාජ්‍ය පාලනය සහ ෆෙඩරල් වාදය කියන එක පොඩ්ඩක් එතනින් විරාමයක් තියලා ඒ ප්‍රශ්නට යම් බලන්න. අපි ඊළඟට යන්. එතනට. දැන් මේ කාරණේදී මම හිතන විදිහට අපි අවබෝධ කරගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි මම නම් කියන්නේ ඡාපා ඔබ මෙදිහත් වෙලා කියපු කාරණා වලටත් ඒ විදිහටම එකඟ නැහැ. අපි සංසුන් වෙන්න ඕනේ, ඉවසිලිමත් වෙන්න ඕනේ, බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ආවේග වලට ඉඩ දෙන්න එපා. හැබැයි කාරණේ මේකයි. දැන් මේ රටේ අර මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා වාහනවල ශ්‍රී අකුරු රිදුවම. වාහනවල ශ්‍රී අකුරු රිදුවම තිබුණ ඉංග්‍රීසි අකුරු. ඒතර ඉංග්‍රීසි භාෂාව ඔබට ඊටාම ඒ 18 වෙනි සියවසේ සහ 19 වෙනි සියවසේ ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් පොඩි හැදෑරීමක් කරොත් බලන්න පුළුවන් බුද්ධාගමට එරෙහිව සිංහලත්වයට එරෙහිව අධ්‍යාපනය සහ රජයේ තනතුරු ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණා. එතකොට භාෂාව සම්බන්ධයෙන් නිර්මල් මෙරටේ අති දැවැන්ත අරගලයක් කෙරුණා. අමතක කරන්න එපා. කුමාතුන් මුනිදාසලා ඒ අනගාරික ධම්මපාලතුමා භාෂාවත් පටන් ගත්තා. මේ හතරක් මූලික කාරණා හතරක් කියනකොට භාෂාවත් සඳහන් කරා. ඊට පස්සේ කුමාතුන් මුනිදාස මහත්මයා ඇතුළු අති දැවැන්ත පිරිසක් ඒ භාෂාව හරිද මට කතා කරගෙන යන්න දෙන්නකෝ. මේ නේද මම ඉතින් වැඩ නැහැ නේද? නෑ ඔහු කියන්නේ මෑත ඉතිහාසය ගැන ඔහු කතා කරා කියන්නේ. මේ මෑත ඉතිහාසයටත් මම එන්නම්. ඒ කියන්නේ එතකොට ඒ ව්‍යාපාරය තුළ උන් එක පැත්තකින් භාෂාව ආරක්ෂා කරගත්ත අමතක කරන්න එපා. ලංකාවේ සිංහල භාෂාව ආරක්ෂා කර ගැනීමම අති දැවැන්ත ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ යුරෝපා ජාතීන් බයිබලයත් බයිනෙත්තුවත් අරගෙන ආසියාවට අප්‍රිකාවට සහ දකුණු ඇමරිකාවට ගිහිල්ලා ඒ රටවල් වල තිබුණු ජාතිකත්වයන් භාෂාවන් සભ્યත්වයන් සහ මුලින්ම විනාශ කළා. ඒ කියන්නේ මේ අපි දන්න ඉතිහාසයේ අත් වශයෙන්ම අති ක්‍රූර අමානුෂික මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධ තමයි එතන කෙරුණේ. ඒකට දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ කොංගෝවේ ගත්තොත් එහෙම කොංගෝවේ මිලියන 30ක් ඒ කියන්නේ ලක්ෂ 300ක් හිටපු ජනතාව බෙල්ජියම් ජාතිකයන් ගියායින් පස්සේ දශක කිහිපයක් තුළ මිලියන 8.5කට අඩු වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 220ක් පමණ උන් ඝාතනය කරනවා. වහල් වෙළඳාම සඳහා වහලුන් මිනිසුන් හැටියට මිනිසුන් ඒ කියන්නේ භාණ්ඩයක් හැටියට සලකලා අලෙවි කිරීම සහ ඒ කියන්නේ එතකොට භාණ්ඩයක් හැටියට අවශ්‍ය නම් විනාශ කිරීම මේ කාර්ය සඳහා අප්‍රිකාවේ ඒ කියන්නේ මේ මිනිසුන් අල්ලලා වෙරළ බඩව තිබිච්ච ඒ කියන්නේ සහරා කාන්තාරය හරහා සහ අරාබිය හරහා මේ අයව ගෙනීමේදී මීගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් තාමත්ම තොරතුරු අඩුයි. හැබැයි මිලියන 75කට වඩා 65ක් අතර ප්‍රමාණයක් මම අවශ්‍යයි මම ගන්න පොත්වල නම් මට සඳහන් කරත හැකි මිය ගිහිල්ලා තියෙනවා. ඒ වෙරළ බඩ තියෙන ඒ වහලුන් අලෙවි කරන වෙළඳපොළ වලට ගෙනීමේ ඕන්න අල්ලීමේදී සහ ලංකාවේ අල්ලීම ගැන කතා කරනකොට එහෙ මිනිස්සු ඇල්ලුවේ අල්ලලා ගෙනාවේ ගෙනල්ලා මේවා කරද්දි. එතකොට එහෙම ඒ වගේ කියන්නේ දැන් අපි දන්නවා දකුණු අප්‍රිකාවේ මායා ශිෂ්ටාචාරයක් තිබ්බා, ඉන්කා ශිෂ්ටාචාරයක් තිබුණා. උන්ට ඊටාම දියුණු කෘෂි කර්ම පද්ධතියක් තිබුණා. මේ සියල්ල නැති භංග කළා. අද ඒව මොනවත් නැහැ ලෝකෙට. ඒකට මේ පුංචි රටේ දූපතේ සිංහල මිනිසුන් බුද්ධ ආගමත් රැකගෙන ඒ කියන්නේ තාන්න මාන්න දීලා අන්‍යාගමිකරණේ දිගින් දිගටම සිද්ධ වෙන තත්ත්වයක් තුල ඒ කියන්නේ ලීකේ විලවල තියෙනව කොහොමද සිංහල භාෂාව අවභාවිතා කිරීම සඳහා ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කරලා පාවිච්චි කරපු හැටි ඒ තුල අසරණ වෙච්ච මිනිසුන් ගැන ඉතින් අර බද්දේගම කියුවත් ඔබට යම් අවබෝධයක් ලැබත හැකි. දැන් මේ ක්‍රියාවලිය නැවතුන්නේ එතන ඉඳන් අද වෙනකන් උත්කරනවා. ඒ නිසා සිංහලයේ රාජ්‍ය භාෂාව ක්‍රීම් පිළිබඳ ඉල්ලීම දැන් භාෂාව ගැන අහුවම භාෂාව ඔබත් ඒ සඳහා දායක විය යුතුයි. එතෙන්දි මන් නිර්මල් සමග එකඟයි. අපි සියලු දෙනාගේම යුතුයකමක් තියෙනවා අපේ භාෂාවෙන් අපේ කටයුතු කරගැනීමේ, අපේ භාෂාවෙන් අපේ ජීවිතය ගත කිරීමේ,
අපේ භාෂාවෙන් අපේ සිහින දැකීමේ යුතුයකම අපිට තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම සිංහල භාෂාවක් හෝ සිංහල ජාතියක් හෝ ආරක්ෂා කිරීම ගැන අපි කතා කරන එකේ තේරුමක් නැහැ. හැබැයි ඒ එක්කම එතකොට ඒ 174ක් හෝ ඒ ප්‍රධාන මේ ජනතාවගේ වෙනුවෙන් යුතුයකම තමයි රජයේ ඒ භාෂාව ආරක්ෂා කරලා පෝෂණය කිරීම. ඒතර ඒ වෙනුවෙන් තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර ගැනීම සඳහා ඉල්ලීම එන්නේ. දැන් ඒ ඉල්ලීම එනකොට එතෙන්දී අපිට මතු පිටින් පේන්නේ දැන් එතෙන්දී ඒ වෙනකොට මූලික විරෝධතාව මතු කරන්නේ කවුද? විරෝධතාව මතු කරන්නේ ශ්‍රී ලංකාවේ හැදිච්ච වැඩිච්ච නැති මැලේසියාවේ හැදුණු ඉගෙනගත්තු චෙල්ලනාගම් මහතා තමයි Hindu ජාතිකයෙක්වත් නොවන ඔහු තමයි මේ විරෝධතාව ව්‍යාපාරය ආරම්භ කරන්නේ. හැබැයි දැන් ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක් නැහැ නේ අපිට භාෂාවේ. මොකද? දැන් අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වෙනකොට භාෂාව පිළිබඳ ගැටලුවක් නැහැ නේ. නෑ තියෙන පොඩකින් මම කියන්නේ 78 ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නොතිබ්බට ඉන්දු ලංකා ගිවිසුම හරහා බලහත්කාරී ලෙස සිංහල භාෂාවට රාජ්‍ය භාෂා සම්බන්ධ තිබිච්ච තැන අයින් කරා. දැන් ශ්‍රී අකුර අයින් කිරීම බලන්න. ශ්‍රී අකුර තිබුණා. ඊට ඉස්සෙල්ලා තිබුණේ CN CY ආදී වශයෙන් අපිව පාගපු අපිව මරපු සිංහල දෙමළ සටන් කරා නම් උන්වත් ඝාතනය කරා මේ සියල්ල සඳහා මුල් වූ ඒ අධිරාජ්‍යවාදියාගේ භාෂාව. ඒතර ඒක අයින් කළා තමයි ශ්‍රී අකුර ආවේ. ඒතර CN තියෙනකොට ඉංග්‍රීසි නොදන්නා 105යි ලංකාවේ දෙන්න අවස්ථාව දෙන්න. ඔබේ සුදු ජාතික දරුවන් යන ඉස්කෝලේට අපේ දරුවන් යවන්න අවස්ථාව දෙන්න. ඔබ ජීවත් වෙන ප්‍රදේශවල අපිට ජීවත් වෙන්න අවස්ථාව දෙන්න. මේක තමයි ඉල්ලන්නේ. අපි ඒක කළා නැද්ද මේ රටේ කාටද නොකර තියෙන්නේ? කොළඹ ප්‍රධාන පාසල්වල දෙමළ මාධ්‍ය පන්ති සියලු දුෂ්කරතා මැද අකණ්ඩව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා නිර්මල්. මම ඒකේ දත්වාට කිව්වා. මම ඊට පස්සේ අර සංඛ්‍යාලේඛනත් බැලුවා. හැබැයි උතුරේ මේ අවස්ථාව දෙන්නේ නැහැ. මඩකලපුව ඇතුළු නැගෙනහිර දිස්ත්‍රික්කේ විශාල ඉස්කෝල ගණනක් තියෙනවා රජයෙන් නෙවෙයි. මේ හාඳුරුරුන්ගේ දානපතින්ගේ මෙදිහත් වීමෙන් ගොඩනගපු සිංහල පාසල්. ඒතකොට 1983 පස්සේ මේ වගේ සිංහල භාෂාවෙන් උගන්වන්න නොදීම තුල ඒ පළාත්වල අද වෙනකොට මම කිව්වේ පහේ ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු ඔබ අරන් බැලුවොත් දිස්ත්‍රික්ක 25ෙම දෙමළ කඩයිම් ලකුණු තියෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 25ෙම අවම වශයෙන් පහ ශ්‍රේණියට යනකම් දෙමළ මාධ්‍යෙන් මේ රටේ අධ්‍යාපනය දෙනවා. අපි ඊටාම සතුටුයි. ඒ තත්ත්වය අපි අනිවාර්යෙන් රැකගත යුතුයි. හැබැයි සිංහල කඩයිම් ලකුණු තියෙන දිස්ත්‍රික්ක 20ක විතරයි. දිස්ත්‍රික්ක 5ක පස්වෙනි ශ්‍රේණිය දක්වාවත් එක පාසලක සිංහල උගන්වන්නේ නැහැ. මේකයි අවාසනාවන්ත තත්ත්වය. මේක නිවැරදි වෙන්න කතා කරන එක ජාතිවාදයේද? මේක නිවැරදි විය යුතු නැද්ද? මේ පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට ඔබ ඊටාම නිවැරදිව කිව්ව අර සිංහල සංස්කෘතිය තුල ඒ පොදු සංස්කෘතිය තුල අවස්ථාව ලැබීම. දැන් කොටහේනේ ගිය අවුරුද්දේ වේල් කරත්තේ ගෙනියන්න දුන්නේ නැහැ. ගෙනියන්න දුන්නේ නැත්තේ බෞද්ධ ජනතාව නෙවෙයි. මේ හැමෝටම තමන්ගේ ආගම අදහගෙන තමන්ගේ භාෂාව පාවිච්චි කරගෙන මේ රටේ ඉන්න ඒ සිංහල සංස්කෘතිය තුළ ඒ නිදහස තිබෙනවා. හැබැයි ඒ සිංහල සංස්කෘතිය අර නිසිතන ඒ කියන්නේ දැන් අපිට මේ රටේ මොකක් හෝ එක ප්‍රධාන දෙයක් අවශ්‍යයිනේ. ඒතකොට ඒ අනන්‍යතාව ගන්නෙ කොහෙන්ද? අපි ලාංකික ජාතියක් හදනවා නම් උනත් ඒ ප්‍රධාන අනන්‍යතාව ගන්නෙ කොහෙන්ද? සිංහල සංස්කෘතියෙන් සහ බුද්ධාගමෙන් නෙවෙයිද? ඊළඟට තවත් ඓතිහාසික කාරණයකුත් තිබෙනවා. දෙමළ ජාතිකත්වයක් මේ රටේ නිර්මාණය වුණේ හෝ වර්ධනය වුණේ නැහැ. ඒ කාරණේ අපිට පිළිගන්න වෙනවා. එහෙම අතීත දෙමළ සාහිත්‍යයක් නැහැ මේ රටේ බිහි වෙච්ච. ඉන්දියාවෙන් පරිබාහිර වූ දෙමළ ලෝකෙට දායාද වෙච්ච නිර්මාණ නැහැ. මුස්ලිම් ජන කොට්ටාසි සම්බන්ධයෙන් ගත්ත තත්ත්වය ඒකයි. ඒත් පිළිගන්න වෙනවා. ඕන් දකුණු ඉන්දියාව තිබෙන නිසා නැත්තම් අද තාක්ෂණය සහ ප්‍රවාහනයේ දියුණුව නිසා මේ අන්තර්ජාතික සම්බන්ධකම් තියෙන නිසා නැත්තම් මේ වෙනකොට උන් සිංහල වෙලා පෘතුගීසින්ගේ මෙදිහත් වීම නොවුන නම් ඉංග්‍රීසින්ගේ මෙදිහත් වීම නොවුන නම් සිංහල කරන ඉබේම වෙනවා. ඒතකොට ඒ අවස්ථාව වළක්වලා සිංහල සංස්කෘතියක් මේ රටෙන් බිහි වුණා. සිංහල ජාතියක් මේ පොළොවෙන් බිහි වුණා. සිංහල භාෂාවක් මේ පොළොවෙන් බිහි වුණා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා ඇති අද වෙනකොට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් කරලා තියෙන පරීක්ෂණ ඔස්සේ ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවම වෙනත් ජාතියක් පරිහරණය කරනකොට එහි වෙනස්කම්, ඒ කියන්නේ උච්චාරණ එහෙම වෙනස්කම් විතරක් නෙවෙයි අර ආකෘතිමය වෙනස්කම් පවා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජනතාව නිසා. ඒ වගේම තමයි ඉංග්‍රීසි ජනතාවම නවසීලන්ත වගේ රටවල් වල ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේදීත් එවැනිම වෙනස්කම් වෙලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වල උන්ගේ අදහස තමයි භූගෝලීය සාධක මත මේ වෙනස්කම් වෙලා තියෙනවා කියලා. එතකොට භූමිය, ජනතාව සහ භාෂාව මේ එකට බැඳිච්ච ත්‍රිත්වයක්. දැන් එවැනි ඒ කියන්නේ සංස්කෘතික උරුමයක් නැත්නම් ශිෂ්ටාචාරයක් මේ ලෝකෙට එක් වෙලා තින්නේ. මේ පොළොවේ දික් වෙලා තින්නේ සිංහල ජාතිය, මේ රටට කිව්වේ සිංහල දේශය කියලා.
සහ සිංහල භාෂාව හරහා. ඉතින් මේ ප්‍රමුඛතාව පිළි අරගෙන ඇමරිකාවේ දුන්නා වගේ කිසිම ගැටලුවක් නැහැ. අපේ පාසලට ඔබ එන්න අපහා සමානව මෙව වෙන්න අපි ඇත්ත වශයෙන්ම පොලිස්පති තනතුරද නීතිපති තනතුරද ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍ර විනිශ්චයකාර තනතුරද කදිරගම මහතා හිටියා නම් අගමැති වෙන්නත් තිබුණා. අපිට එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. මේ සිංහල බෞද්ධ සભ્યත්වයේ විනාශ නොකරයි කියන විශ්වාසය තිබෙන තාක්කල් පරක්‍රම බාහු රජුරන්ව පිළිගත්තා වගේ එදා අදත් අපිට ගැටලුවක් නැහැ ඒකේ. ඒ නිසා මේ කාරණා දෙක දිහා අපි බලන්න ඕනේ ඒ සමස්තය පිළිගැනීම වැළැක්වීම සඳහා නැත්නම් සිංහලත්වයට ලැබිය යුතු තැන වැළැක්වීම සඳහා එතකොට දෙමළ ජනතාවක් ඉන්නවනේ එතකොට මුස්ලිම් ජනතාවක් ඉන්නවනේ කියන ගැටලුව ලෝකේ ඔය නූතන රාජ්‍යයන් සෑම රාජ්‍යයක් සම්බන්ධයෙන්ම ගත්තම වැරදි. දැන් අද අපිට ව්‍යවස්ථාව අනාගාමික වෙන්න ඕනේ කියලා බුද්ධ ආගමට තියෙන ප්‍රමුඛතාව අයින් කරන්න කියන යෝජනාව මේ NGO ක්‍රියාකාරීත්වයන් හරහා විශාල වශයෙන් මෙදිහත් වෙමින් තිබෙනවා. හැබැයි අපිට සාමයගෙන පාඩම් කියා දෙන්න ආපු නෝවේජියාවේ ඔවුන්ගේ ව්‍යවස්ථාවේ වගන්තියක් හැටියටම තියෙනවා. ඔවුන්ගේ ඒ රෙජිනත්තේ ආගමට අයිති වෙන්න ඕනේ. මෙතන අර කැල්වියානු මට හරියට මතක නැහැ ආගම කද කියලා ක්‍රිස්තියානි එක කුලකයක්. ඒ රජහුව රෙජිනත්තේ ආගම අදහන්නේ කිය යුතුයි. ඊට අමතරව ඒ ආගම අදහන දෙමව්පියන්ගේ දරුවන්ගේ ආගම වෙනස් නොකළ යුතුයි කියලා ව්‍යවස්ථානුකූලව වගන්තියක් තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් තිබෙදී දෙවෙනි එක තමයි බටහිර මේ බිහි වෙච්ච දේ. ඒක සම්පූර්ණ දේ නෙවෙයිනේ. බටහිර ශිෂ්ටාචාරය තමයි ලෝකේ අන්‍ය මිනිසුන්වත් සත්තු වගේ මරා දාලා තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරපු සભ્યත්වය. ඒක මහා උදාර සભ્યත්වයක් හැටියට අපිට නම් පිළිගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අපේ පැවැත්ම තුල තිබුණේ බුද්ධ ආගමට ප්‍රමුඛත්වයේ දීම නම් අතනින් වෙනස්ලා එක කරා කියලා මොකද තියෙන ප්‍රශ්නේ? ඒක පිළිගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. ඒකෙන් කියන්නේ නැහැනේ අපි වෙන කාටවත් ආගම අදහන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කාරණාවල් ගැන මම හිතන විදිහට අපි මේක සිංහල ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව එක රටක් හැටියට පවතිනවද? අපිට නැවතත් යුද්ධයක් බිහි කරගන්න නැතුව එකට සහයෝගයෙන් ජීවත් විය හැකිද? සහ මේ රටෙන් ආපහු අලුත් නිර්මාණ අලුත් අදහස් බිහි වෙන්න නම් කුමාතුංග මුන්දාස් මහත්මයා කියලා තිනවා දේශ රස බසයා නොකරන පණයා කියලා මේ තුන එක පොළවක එක භූමියක එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නොවන තාක්කල් මං හිතන්නේ අලුත් මල් පූදීවි කියලා අලුත් ඵල හටගනිවි කියලා. මෙහෙමයි දැන් අපි පටන් ගත්තේ අර මේ ජාතිවාදයෙන් දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා කතා කරන්න. දැන් මෙහෙමයි දැන් මේ ඔය ඉතිහාසය ගැන කියපුවා නම් ගෙවිඳු කියපුවත් මේ සමහර අදහස් ඉදිරිපත් කරපුවා කියපුවත් මෙතුමා කිව්වා යම් දේවල් දැන් ඒවා නම් මම මේ මගේ අවබෝධයේ විදිහට නම් ඒවට කිසිම ඒ කියපුවාට ඓතිහාසික පදනමක් නැහැ. අර මෙතුමා කිව්වා පරාක්‍රම බාහු කියන්නේ මේ අවුරුදු 33ක් හිටියේ. ඉතිරි එහෙම තෙල්ලිපි තියනවා අර මේවා කියලා. ඉතින් මම නම් මන් දන්නේ නැහැ ඉතින් ඔබතුමා කොයිතරම් ඒක මේ ඒ පිළිබඳව හොයලා බලලාද ඒක කියන්නේ කියලා. ඉතින් මම ඒක මගේ අවබෝධ විදිහට නම් ඔය මේ ඒ රාජ්‍ය දැන් මෙහෙමයි අපි මෙතනදී මම අර මුල් සාකච්ඡාවට යන්නම්. දැන් ජාතික රාජ්‍ය නවීන ජාතික රාජ්‍ය කියලා කියන්නේ ඒ නවීන ජාතික රාජ්‍ය නිර්වචනය වෙන්නේ මේ දේශ සීමාව තුලින්. දැන් අපි බැලුවොත් අද ඔය අපි කියනවානේ ටෙරිටෝරියල් ඉන්ටග්‍රිටි නැත්නම් භෞමික අඛණ්ඩතාවය කියලා එකක්. ඒ භෞමික අඛණ්ඩතාවය කියලා කියන නිශ්චිත භූමියක් කියනවා. ඒ අපිට දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අගනුවර කොතන වුණත් ප්‍රශ්නයක් නැහැනේ. දැන් කොළඹ ඉඳලා ජයවර්ධනපුරට ගෙනිච්චා සමහරු කිව්වා අනුරාධපුරයට ගෙනියනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කොතන වුණත් වැදගත් වෙන්නේ අර භෞමික අඛණ්ඩතාවය කියන එක තමයි වැදගත් විදිහට සලකන්නේ. ඒ කියන්නේ ඒ භූමියේ තියෙන මේ භූමි ප්‍රදේශය ටෙරිටරි කියන එක අඛණ්ඩව තියෙන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. හැබැයි මේ අදහස මෑත අදහසක්. ඒ අදහස ඇත්තටම විකාශය වෙන්නේ රාජ්‍ය සම්බන්ධයෙන්
ඒකයි මං කිව්වේ අර 1648 ඒ වෙස්පේලියාගේ විසුණුවට පස්සේ තමයි එන්නේ. දැන් ලංකාවේ දේශපාලන ඉතිහාසය බැලුවොත් අනුරාධපුර මේ රාජ්‍ය කියන එක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ඔය කියන මට්ටමට හැදෙන ඔය පළවෙනි ශතවර්ෂයේ විතර වසබගේ කාලේ වගේ කාලේ ඉඳලා වගේ කියලා. දැන් මේ ඒක ගත්තාම දැන් ඒකේ ඔය මේ ඒ සමහර රජවරු අතර යටතේ යම් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වීමක් තියෙනවා. සමහර කාලවල සමහර කාලවලට එහෙම නැහැ. හැබැයි අර ටෙරිටෝරියල් ඉන්ටග්‍රිටි කියන අදහස දැන් වර්තමානයේ ජාතික රාජ්‍යයට ආවේනික මේ ටෙරිටෝරියල් ඉන්ටග්‍රිටි කියන අදහස ඒ භෞමික අඛණ්ඩතාවය කියන අදහස ඒ පැරණි රාජ්‍යවල තිබුණු අදහසක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඒකට මම අර පරාක්‍රම බාහුව මම උදාහරණයක් විදිහට ගෙනාවේ ඒක ඊටාම හොඳට පේන නිසා. දැන් සාමාන්‍යයෙන් ඔය රුහුණ කියන එක වෙනම ප්‍රදේශයක් විදිහට වෙනම ඒ පාලන ප්‍රදේශයක් විදිහට තිබුණා දිගටම. දැන් අනුරාධපුර වෙනම තිබුණා. දැන් මේවා මේ අනුරාධපුර සහ රෝහණ රාජ්‍ය කියන මේවා වැදගත් වෙන්නේ ඒ කියන්නේ දැන් සමහර ප්‍රදේශ තියෙන්න පුළුවන් ඒගොල්ලෝ ඒ කොයි ප්‍රදේශයට අයිතිද කියන එක වැදගත් නැහැ. සමහර ප්‍රදේශ තියෙනවා ඒ ප්‍රදේශයට අත් වශයෙන් මේ මිනිස්සුන්ට රාජ්‍ය එක්ක එහෙම සම්බන්ධයක් ඕනේ නැහැ. දැන් ඔය මේ ගෙවිඳු සඳහන් කරා ප්‍රංශ භාෂාව කතා කරන එක ගැන. ඕක පිළිබඳව අර යූජින් වෙබර් කියලා මේ කෙනෙක් ලියලා තියෙනවා මේ ෆ්‍රෙන්ච් මේ peasant into Frenchman කියලා. ඒකේ තමයි අත් වශයෙන්ම ඔය කතා කරන්නේ අර 1800 ගණන් වල අග කාලේ තමයි ඒ සාමාන්‍ය ඔය ප්‍රංශයේ ඉන්න සාමාන්‍ය ගොවීන් ප්‍රංශයින් බවට පත් වෙන්නේ. දැන් ඒගොල්ලන්ට එහෙම නැත්තම් මේ ප්‍රංශයින් කියලා මේ භාෂාව ඒ කතා කරන භාෂාවද ඇත්තටම ඔය දැන් ඔය ඇත්තටම ගෙවිඳු කතා කරන්නේ මේ නූතන ප්‍රමිතිගත භාෂා පිළිබඳව. දැන් අපිටම නූතන ජාතික භාෂා තියෙනවා ප්‍රමිතිගත භාෂා. දැන් ලංකාවේ වුණත් මෑතක වුණත් සමහර ප්‍රදේශවලට ගියාම ඔය මඩකලපුව පැත්ත වෙන්න පුළුවන් ඔය පුත්තල මේ පැත්ත වෙන්න පුළුවන්. ඒ කතා කරන භාෂාව මොකක්ද කියන එක දන්නේ නැහැ හරියට. ඒ කියන්නේ සිංහලද දෙමළද මේ දැන් අපි බැලුවොත් දැන් අපි කතා කරන භාෂාව දැන් මේවා ගැන එහෙම අධ්‍යයනය කරලා නැහැ. දැන් අපිට සිංහල භාෂාව ගැන අපිට තියෙන අදහස දැන් තියෙන්නේ මේ මෑතක ඇතිවෙච්ච ප්‍රමිතිගත භාෂාව. ඒ ප්‍රමිතිගත භාෂාව ආශ්‍රයෙන් තමයි මේ අපි දන්නේ. දැන් අපි දන්නේ නැහැ. මීට පෙර තියෙනවා අර ලිඛිත භාෂාවක් තිබෙනවා. ඒ කියන්නේ ලිඛිත දැන් ලංකාවේ තියෙනවා සාමාන්‍ය ලංකාවේ වෙනසක් තියෙනවා. ඒක සුවිශේෂත්වයක්. ඒක තමයි සාමාන්‍ය ලංකාවේ ලිටරසි නැත්නම් සාක්ෂරතාවය ලෝකේ වෙනත් බොහෝ ප්‍රදේශවලට සාපේක්ෂව ඒ කාලේ දැන් අද කාලේ නෙමෙයි ඉහළයි. මේ ඉහළභාවයට ප්‍රධාන හේතුවක් වුණා ඒ බෞද්ධ ඔය මේ භික්ෂූන්ගේ ක්‍රියාකලාපය. ඒ කියන්නේ මොකද දැන් බෞද්ධ භික්ෂූන් කියලා කියන්නේ එයා අර වෙන සාමාන්‍යයෙන් අපි ආගමික පූජකවරු කියන වර්ගයේ පිරිසක් නෙමෙයි. ඒ අයට තිබුණා වෙනම බුද්ධිමය කාර්යභාරයක්. ඒ බුද්ධිමය කාර්යභාරය තමයි මේ අර බෞද්ධ අදහස් ත්‍රිපිටකය ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඒක පවත්වාගෙන යාම කියන එක බුද්ධිමය කාර්ය. බුද්ධිමය කාර්යයක් කියන්නේ කටපාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ ලියලා ඒවා ලියලා තිබ්බාම ඊට පස්සේ ඒවා දි รา පත් වෙනකොට ඒවා ආයෙ ලියන්න ඕනේ. මේක බුද්ධිමය කාර්යභාරයක්. ඒකට මේ බුද්ධිමය කාර්යභාරය නිසා ලංකාවේ සාමාන්‍යයෙන් ওই සංස්කෘතික වශයෙන් ඊටාම පරිහානියක් තිබුණු කාලයක වුණත් සාක්ෂරතාවයේ ඉහළ මට්ටමක තිබුණා. දැන් මේ මෑතක ලියවුණා ඔය මහාසාමි කියලා මේ නවකතාවක්. නුවර ප්‍රදේශය මුල් කරගෙන. ඒ නවකතාවේ තියෙන එක ඊටාම හොඳින් පරිශන කරලා ලියපු නවකතාවක්. සේපාලි මායාදුන්නේ කියලා.
දැන් ඒකේ තියෙන්නේ ඔය ගණින්නාන්සේලා කියන පිරිස හිටපු ඒගොල්ලෝ තමයි එතකොට අර උපසම්පදාව නැති වෙලා ඒක බොහොම පහළ කියන්නේ බුදුදහම මේ මට්ටම ඊටාම පහළ මට්ටමකට ආපු තත්වයක්. නමුත් ඒ කාලේ වුණත් අර ගම්වල සාමාන්‍ය දුර බැහැර පන්සල්වල හිටපු ගණින්නාන්සේලා පවා ඒ ප්‍රදේශවල හිටපු අයට මේ අකුරු උගන්වලා එහෙම එකක් පවත්වාගෙන ගියා. ඒ නිසා ඔය අපි බැලුවොත් විශේෂයෙන් ඔය කවි ප්‍රබන්ධ කිරීම වගේ දේවල් ගත්තාම අපිට පේනවා ඒ සාමාන්‍යයෙන් ඒක සාපේක්ෂ වශයෙන් වෙනත් බොහෝ රටවල් වලට වඩා කියන්නේ විශේෂයෙන් ඔය යුරෝපයේ දැන් යුරෝපය කියලා කියන්නේ අත් වශයෙන්ම යුරෝපයේ අර සම්භාව්‍ය ශිෂ්ටාචාරයේ අද්දර. ඒ කියන්නේ ග්‍රීසිය රෝමය ගත්තාම ඒකේ අද්දර ප්‍රදේශය. ඒකෝට මේ ප්‍රදේශවල හිටපු ජන කොටස් සාමාන්‍යයෙන් අපි කියන්නේ අර නාගරික ශිෂ්ටාචාර වලින් බැහැර අය. දැන් ලංකාවේ මේ භික්ෂූන් පිරිස මේ හැමතැනම වාසය කිරීම නිසා ඒ හැම ප්‍රදේශයක්ම එතකොට ඒ පන්සලක් කියන්නේ බුද්ධිමය මධ්‍යස්ථානයක් බවට පත් වුණා. එතකොට එහෙම බුද්ධිමය මධ්‍යස්ථානයක් බවට පත්වීම නිසා ඒ යම්කිසි අර ලිටරේට් සොසයිටි එකක් නැත්නම් සාක්ෂර සමාජයක් ඇති වුණා. ඉතින් ඒක ඇවිල්ලා ඒක වෙනම කියන්නේ ඒක අපි බැලුවොත් මේ ලංකාවේ ශිෂ්ටාචාර වර්ධනයේ වැදගත් දෙයක්. හැබැයි මම මතු කරන ප්‍රශ්නේ තමයි මේ ශිෂ්ටාචාරමය ව්‍යාප්තිය ඔය අපි අද කියන විදිහේ දේශපාලන එක්සත්භාවයක් බිහි කරාද කියන එක. දැන් ඒකේ විනාඩි 5ක් විතර තමයි තියෙන කාලේ. අද ලංකාවේ දෙමළ මිනිස්සයාට මහාචාර්යතුමාට ඇහෙනවා නම් මම කටින් කතා කරන්න නැත්නම් මයික්ෙන් කරන්න. අපි මෙහෙම කරමු පැතුම්. මම පොඩි බාධා කිරීමක් කරන්න. අපිට වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා අපි මේක ඊළඟ සතියේත් කරමුද? කැමතිද? ඒ තරුණයාගේ නෑ